අද වර්තමානයේ තියෙන සමාජයේ තියෙන තත්ත්වය අනුව අපි දන්නවා ඔබ දන්නවා පැහැදිලිවම සමාජයේත් යම්කිසි කණ්ඩායම් අතර අවියාවුදු සැරිසැරීමක් වෙනවා. එතකොට අපිට මේ තත්ත්වයෙන් මිදෙන්න අපි සමාජයේ මේ තියෙන තත්ත්වය වෙනස් කරලා මේ අවියාවුදු සංස්කෘතිය වෙනස් කරලා ඒ අවියාවුදු ඔක්කොම නීතියේ රැහැන්ට ගෙනල්ලා ඒ සමාජ ශෝධනයක් ඇති කරන්න ඕනේ හැකි ඉක්මනින්. අපිට සම්පූර්ණ මහජනතාවගේ සහයෝගය අපිට අවශ්‍යයි. එහෙම සහයෝගය අපිට නිසියාකාර ලැබෙන්නේ නැත්නම් අපිට හොඳ රාජකාරියක් කරන්න බෑ. මොකද අපිට තොරතුරු අවශ්‍යයි මහජනතාවගෙන් මේ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා. අපි ගොඩාක් වෙලාවට අපරාධ විසඳන්න මෑත කාලේදී අපි යොදා ගන්නවා ගොඩාක් වෙලාවට CCTV දර්ශන වගේ දේවල්. ඒදී ගොඩාක් පිරිස් අපිට අපි ගිහිලා ඒ කට්ටියකින් උදව් ඉල්ලපුවම අපිට කියන දෙයක් තමයි මේ CCTV දර්ශන මේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ නැහැ වගේ දේවල්. ඒකට මම හිතන්නේ හේතුව තමයි අධිකරණ වල රස්ති අඩු වෙන්න අවස්ථාවක් වෙයි කියන බයට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ හැමදාම සිකුරාදා රාත්‍රී 8:30ට බලාගෙන ඉන්නවා අපි එනතෙක් නිනාද සජීවී සංවාදය මුණ ගැහෙන්නට අපේ පුරා දෙහෝරාවක් ඔබට ආරාධනා කර සිටින වදත් රැඳෙන්න අප සමග ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ අනාගත සමාජය කෙබඳු දිශාවකට ගමන් කළ යුතුද ඒ සඳහා අවශ්‍ය වන මූලික සමාජ සාධක මොනවාද මූලික සමාජ සංගঠක මොනවාද මේවා සම්බන්ධව කිසියම් කතාවක් හදමින් ජනතාවගේ දේශපාලන සවිඥානිකත්වය පිළිබඳව කතාවක් ඇති කරගෙන ඒ වගේම ඔවුන්ගේ කියවීම වැඩි දියුණු කරන වඩා හොඳ සමාජයක් වෙනුවෙන් සිහින ප්‍රාර්ථනා එකතු කරන මිනිසුන් සඳහා වන එකම වැඩසටහන අපි හැමදාම හිටගත්තේ වඩා සාධනීය යුක්ති සහගත වඩා හොඳ රටක් වෙනුවෙන් අවශ්‍ය වන කාරණාත් එක්ක. පහුගිය කාලේ අපි දිගින් දිගටම දේශපාලන කණ්ඩායම් මතධාරීන් සහ නීතිඥවරුන් වෙනත් උගතුන් විද්වතුන් හොයාගෙන ගියා බොහෝ විට. හැබැයි මේ පහුගිය කාලේ ඇති වුණු දේශපාලන සහ ආර්ථික අස්ථාවර භාවය හේතු කොටගෙන අපි මේ රට ඉස්සරහට ගන්න ඕන කොහොමද කියන මතවාදීම දාර්ශනික කියවීම දාර්ශනික හෙළිදරව් අපි බොහෝ විට කරන්න උත්සාහ කළා මේ රට ඊටාම ස්වෛරී ස්වාධීන නිදහස් නිමහල් රටක් බවට පරිවර්තනය කිරීමේ උවමනාව ඔබටත් මටත් තිබෙන නිසා. හැබැයි මේ අස්ථාවරත්වය ආර්ථික දේශපාලන අස්ථාවරත්වයේ එසේම පවතිද්දී අපි කල්පනා කළා පහුගිය කාලේ බොහෝ අය ඉල්ලලා හිටියේ සර්ව සුභවාදී තම යහපත් වූ සමාජයක්. යුක්තිගරුක නීතිගරුක විනයගරුක සමාජයක්. එතකොට අල්ලස දූෂණය එහෙම නැත්නම් අපේ මැරකම චණ්ඩිකම් මේවත් එක්ක අපි පහුගිය කාලේ ඒ වෙහෙසකාරී ආර්ථික දේශපාලන අස්ථාවර කාලය ගෙවමින් ඉන්න මේ කාලය ඇතුලේ අපි අත්විඳ මේ සමාජයේ තිබුණු බොහෝ අශීලාචාරකම්. ඒකට අශීලාචාරකම් තවදුරටත් හේතු වෙනවා මේ අර්බුදේ ඉස්සරහට ගෙනියන්න. මේ නිසා අපි ටිකක් හිතුවා මේ අපේ නිනාද සජීවී සංවාදයේ පුංචි වෙනසක් කරන්නට. ඒ තමයි මේ ශ්‍රී ලංකාවේ ආයතන පද්ධති දෙපාර්තමේන්තු ආයතන හොයාගෙන යන්නට ඒ අයගේ දර්ශනය කාර්යභාරය විභාග කරන්නට ඒ අය මහජනතාවට මුණ ගැස්සන්නට අවශ්‍යයි. ඒ නිසා මේ අද අපි එහි මූලික පියවරක් හැටියට අපිට හෙට දිනයට යෙදෙන විශේෂ දිනයක් යෙදෙනවා. මොකක්ද දිනය කියලා ඔබට හඳුනා ගන්න පුළුවන් මොකක්ද දිනය කියලා. ඒ දිනයත් පදනම් කරගෙන අපි හිතුවා ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ප්‍රබල මහජනයා අතර කතාබහට ලක්වෙච්ච ආයතනයක් පිළිබඳව. එහි දර්ශනය වැඩපිළිවෙල සහ ඔවුන්ට මේ වෙලාවේ ඇති වෙලා තියෙන සමාජ විවේචන සාධනීය තත්වයන් ඒ සියල්ල සාකච්ඡාවට ගනිමින් ඔබට සාකච්ඡාවක් අරගෙන එන්න. ඔබට සංවාදයක් බාර කරන්නට. අපිට ඔබ දන්නවා මේ කවුද කියලා. මේ අර්ගලයකදී නම් අපිට බැටන් පොලු එහෙම නැත්නම් කඳුළු ගෑස් අරගෙන කට්ටිය එනවා. මහා පාරකදී නම් අපිට පාරේ කොහේ හරි තැනක ඉඳලා අපිට අත දානවා. එහෙම නැත්නම් විසිල් එකක් ගහනවා. මේ වගේ තැන්වලදී තමයි අපිට කට්ටිය මුණ ගැහෙන්නේ. ඔබ දන්නවා මේ කතා කරන්නේ මොන ආයතන ගැනද කියලා. ඒ තමයි ශ්‍රී ලංකා පොලිසිය. අපි ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධව කතා කරනකොට බොඩ දේවල් කතා කරන්න තිබේවි ඉස්සරහට. හැබැයි අපිට මේ දෙහෝරාවක් ප්‍රමාණවත් නැහැ. එහි කාර්යභාරය සහ එහි මේ මොහොතේ ශ්‍රී ලංකා පොලිසිය මුහුණ දීලා තියෙන තත්ත්වයන් අභියෝග මොනවද කියන කාරණය කතා බහ කරන්න. අපි ඒ නිසා රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ අභියෝගය කොහොමද බාරගන්නේ? අභියෝගය කොහොමද ජයගන්නේ? මෙන්න මේ කාරණය කතා කරන්න අද ශ්‍රී ලංකා පොලිසිය තෝරගත්තා.
එහිදී පොලිස්පතිතුමන් වගේම ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්ගේ මූලික දායකත්වය සම්බන්ධීකරණ යටතේ අපි ආරාධනා කළා දවසේ රටමැදට අපේ අසුනකට අසුන්වලට පැමිණෙන්නට. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහත්මයා අපි ආදරයෙන් පිළිගන්නවා. අයිබෝන් කියලා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඒත් එක්කම අපි ආරාධනා කළා ගම්පොළ කොට්ටාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහත්මයාට අයිබෝන් පිළිගන්නවා. ඒත් එක්කම අපි ආරාධනා කළා මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුල් ගුණරත්න මහත්මයා අයිබෝන්. අපි බොහෝ දේවල් කතා කරන්න තිබේවි අද දවසේ. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා දුරකථනය ඔස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් සම්බන්ධ කරවා ගැනීමට. ඒත් එක්කම අපි යම් යම් මහජල පැමිණිලි වලට සීමා සහිත උත්තර දීමක් කරන්න පුළුවන් වේවි අපිට. කෙසේ වී නමුත් රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ අභියෝගය අපිට රට ඉස්සරහා තියෙන ප්‍රධාන කාරණයක්. මම කැමති ප්‍රධාන වශයෙන්ම මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට ආරාධනා කරන්න මේ ඇතරම මේක අභියෝගයක් හැටියට ඔබතුමන්ලා දකිනවද? ඔබතුමන්ලා මේ මොහොතේ වටහාගෙන ඉන්නවද? ඔබතුමන්ලාගේ ඇසින් කොහොමද මේ පවතින මේ වෙහෙසකාරී අර්බුදකාරී තත්ත්වය විග්‍රහ කරන්න කියලා අපි පළමුව කැමති විමසන්නට. මම ප්‍රථමයෙන්ම රංගිරි දඹුලු මාධ්‍ය ජාලයට ශ්‍රී ලංකා පොලිසියේ ස්තුතිය සහ ගෞරවය ප්‍රකාශ කරනවා. මෙවැනි අවස්ථාවක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ලබා දීම පිළිබඳ ඔබ ඇහුවා වගේ නීතිය සාමය ස්ථාපිත කිරීම වර්තමානයේ අභියෝගාත්මක කර්තව්‍යයක්. නමුත් ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි සියලු දෙනා එකතු වෙලා විශේෂ කාර්ය බලකාය මේ සියලුම ශ්‍රී ලංකා පොලිසියේ අනිකුත් අංශයනුත් එකතු වෙලා මේ කාර්යයට අපි හොඳ සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා මා හිතනවා. මේක ඉස්තාම වෙහෙස කරයි. දිගින් දිගටම දන්නවා පහුගිය වකවානුව තුලදීම පොලිස් නිලධාරීන්ට මේ අභියෝගයට මුහුණ දෙන්න වුණා. මේකේ අපි මේකට හේතු කාරණා සෙව්වොත් මේකේ ගොඩක් හේතුන් තියෙනවා. මේ නීතිය සහ සාමය මේ தত্ত্বය වෙනස් වීම සම්බන්ධව මේක නැත්තම් දිගින් දිගටම මේක අභියෝගයට ලක්වීමට හේතු සාධක තියෙනවා. අපි සැලකුවොත් නීතිය සාමය ආරක්ෂා කිරීමට ප්‍රධානම හේතුව තමයි සමාජයේ විනයක් ඇති වෙන්න ඕනේ. මේ සමාජයේ විනය කියන එක ගමගේ මහත්මයා මේක සමාජයේ සෑම ස්තරයකම විනයක් ඇති වෙන්න ඕනේ. අපි දන්නවා පවුලක ඒ පවුල තුල දරුවන්ගේ විනයක් නැත්නම් ඒ පවුල පරිහානියට ලක් වෙනවා. ඒ වගේම තමයි පාසලක විනයක් නැත්නම් ඒ පාසල පරිහානියට ලක් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි ආයතනයක විනයක් නැත්නම් ඒ ආයතනයේ පැවැත්මක් නැහැ, ආයතනයේ පරිහානියට ලක් වෙනවා. ඒ එලෙසම සමාජයක විනයක් නැත්නම් රටක විනයක් නැත්නම් ඒ රට පරිහානියටපත් වෙනවා. එතකොට මේ පුද්ගල විනය අපි හදාගෙන මේ සමාජයට ඒ එකිනෙක පුද්ගලයන්ගේ විනය හදාගෙන මේ විනය සම්පූර්ණ කරගත්තේ නැත්නම් ඒ සමාජයේ නීතිය සහ සාමය රැකීමට අභියෝගයක් අනිවාර්යෙන්ම එල්ල වෙනවා. මේකට අපි කෙටි කාලින සහ දීර්ඝ කාලින සැලසුම් වලට යන්න ඕනේ. මේ සමාජයේ නීතිය සහ සාමය රැකීමට මේ සෑම ස්තරයකම සහයෝගය ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය වෙනවා. පොලිස් නිලධාරීන් දුටු පමණින් විනය ක්‍රියාත්මක වෙන සාමය රැකෙන සමාජයක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. පොලිස් නිලධාරීන් ඇතත් නැතත් සමාජයේ ඒ තමුන්ගේ පවත්වාගෙන අපි බලාපොරොත්තු වෙන විනය පවත්වාගෙන සමාජයේ කටයුතු කරන පුරවැසියන් තමයි රටකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මෙතන ලොකු ගැප් එකක් තියෙනවා, මේ හිඩසක් තියෙනවා. මේක අපි පුරවගෙන අපි ඉදිරියට ගමන් කළොත් අපේ රටට වඩා සුබදායි හොඳ කාලයක් අනිවාර්යෙන් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මේ ශ්‍රී ලංකා පොලිසිය අභියෝගාත්මක කටයුත්තක නිරත වෙන්නේ. අපි හැබැයි ඒක කොයිම වෙලාවකවත් අපිට කරන්න බැරි අභියෝගයක් කියලා අපි හිතන්නේ නැහැ. මේකට සාර්ථකව මුහුණ දෙනවා අදත් හෙටත් ඉදිරියටත්. අපි මහජන විනය එක රැයකින් ගොඩනගන්න බෑ කියන කාරණය ඔබ යම් ආකාරයක එකඟ වෙයි.
එනිසා අපිට ඉස්සරහට මොකද්ද මේ සම්බන්ධව තියෙන වැඩපිළිවෙල කියලා අපිට ප්‍රශ්න කරන්න වෙයි ඉදිරියේදී අපි පළමු වටේදී අවස්ථාව ලබා දෙනවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහත්මයා ඔබතුමන්ට. දැන් කොහොමද මේ ඔබතුමා දකින හැටියට මේ රටේ අපිට පොඩි අභියෝගයක් පොඩි නෙවෙයි විශාල අභියෝගයක් තියෙනවා රටේ විශේෂයෙන් සාමය හා නීතිය මේ සුරක්ෂිත කිරීම මේ යුක්තිය පසඳලීම වෙන කාරණාත් එක්ක. ඔබතුමා දකින්නේ මේ සමාජයට එවැන්නක අවශ්‍යතාවය කොහොමද දැනෙන්නේ මේ මොහොතේ? ගමේ මහත්මයා දැන් ඇත්ත වශයෙන්ම අපේ පොලිසිය රාජකාරී වෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම. එතකොට අපි බැඳලා ඉන්නවා මේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට එම රටේ. එතකොට අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ අපි ඒවට පුරුදු වෙලා තියෙනවා. අපි පුහුණුවක් මුලින්දම අපි පොලිස් විද්‍යාලයෙන් පුහුණු වෙනකොට අපි නීතිය හා සාමය සම්බන්ධයෙන් තමයි අපි කටයුතු කරන්නේ. එතකොට දැනට තියෙන මේ ප්‍රශ්නේ උඩ අපි හැඩගැහෙනවා අපි කොහොමද මේ ප්‍රදේශයේ මහජනතාවගේ මහජනයා එක්ක අපි කොහොමද හැසිරිය යුත්තේ කියලා. ඒ කියන්නේ දැනට ඉස්සෙල්ලා අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පැවසුවා වගේ දැනට මේ රටේ සාමාන්‍යයෙන් විනය පිරිහීගෙන මදක් පිරිහීගෙන යන මහජනතාව අතරේ. නමුත් එයට හේතුව මම හිතන්නේ මුලින්ම මේක මෙම විනය කියන එක අපි පටන් ගන්න ඕනේ පාසලේ ඉඳන්ම. දැන්ට මේ විනය පිරිහීම හේතු කොටගෙන හැම වෙලෙම හැම අවස්ථාවකදීම නීතිය කඩමින් මොහු යම් ක්‍රියාමාර්ග ගන්නවා අවස්ථාවලදී අපිට අනිවාර්යයෙන්ම පොලිසිය අපිට මැදිහත් වෙන්න වෙනවා මේ අවස්ථාවට. ඉතින් ඒකට අපි කරන්න ඕනේ හැම අවස්ථාවකදීම මහජනයා සමග කිට්ටු සම්බන්ධතාවයක් අපි ඇති කර ගන්න ඕනේ. ඒ කියන්නේ පොලිසිය මහජනයා සමග ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගන්න ඕනේ. ඒ කියන්නේ පොලිසියට මහජනතාව නැතුව ඉදිරියට රාජකාරියක් කරන්න බෑ. හරියට උදාහරණයක් හැටියට ගත්තොත් එහෙනම් මාළු ටැංකියක් වගේ. මාළු ටැංකියක වතුරේ මාළු ඉන්නවා. මාළු කියන්නේ පොලිසිය. වතුර කියන්නේ මහජනතාව. වතුර නැතුන් තැනට මහ පොලිසිය ඉඳලා වැඩක් නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ අපි මෙම හොඳ සම්බන්ධතාවයක් මහජනතාව සමග ඇති කරගන්න. ඒකට ඒ අවස්ථාවේදී අපි ඒකට යම් ක්‍රියාමාර්ග දැන් පොලිසිය ගෙන තියෙනවා. ඒ කියන්නේ කලින් ඉඳන් මේ ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. නමුත් අපි ඒවා වෙනස් කරමින් දැන් අලුත් ක්‍රියාමාර්ග අපි අරන් තියෙනවා. අපි කොහොමද මහජනතාව අතරට යන්නේ කියලා. ගිහිල්ලා අපි කොහොමද මහජනතාව සමග කිට්ටු සම්බන්ධතාවයන් ඇති කරගන්නේ කියලා. දැන් අපේ ප්‍රදේශයේ අපේ හැම ගමකටම වගේ අපි පොලිස් නිලධාරීන් පත් කරලා තියෙනවා. මේ පොලිස් නිලධාරියා හැම ඒ ගමේ ඉන්න හැම පුද්ගලයෙක්ම අඳුර ගන්න ඕනේ. හැම ආගමික නායකයෙක්ම අඳුර ගන්න ඕනේ. හැම තැනකට මේ නිලධාරියා යන්න ඕනේ. ගිහිල්ලා හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනේ. එම ගමේ තියෙන යම් ප්‍රශ්න මේ නිලධාරියා සොයා බලා ඒවට යා පිළියම් දෙන්න ඕනේ. ඒ පිළියම් දෙන්න බැරි නම් ඒකට අපහසුතාවයක් තියෙනවා නම් ඒ පුද්ගලයා පුළුවන් ස්ථානාධිපතිට හෝ ඊට ඉහළ නිලධාරියෙකුට යොදවන්න. ඒ කරලා අපි හැම අවස්ථාවකදීම අපි ඒගොල්ලන්ට අපි මහජනතාවට අපි දැනුම් දෙනවා. අපි මහජනතාව වෙනුවෙන් අපි මේ රාජකාරී කරන්නේ. යම්කිසි අපි ගත්තොත් එහෙම මහජනතාවට යම්කිසි ප්‍රශ්නයක් වුණ අවස්ථාව හැම අවස්ථාවකදීම ඒගොල්ලොන්ගේ උදව් බලන්නේ පොලිසියට පැමිණෙන පළවෙනි අවස්ථාවේදී. ගෙදර හොරකම් කරා එහෙම නැත්නම් හැඳුනුම්පත් නැති වුණාම යම් වෙනත් ප්‍රශ්න ඉදම් මාරවල ඇති වුණාම ඒගොල්ලෝ සහනයක් බලාගෙන මුලින්ම එන්නේ පොලිසියට. ඉතින් මේ අවස්ථාවේදී අපි ඒගොල්ලන්ට අපිට පුළුවන් හැකිය පරිදි අපි ඒගොල්ලන්ට හැම අවස්ථාවෙම අපි උදව් කරන්න ඕනේ. ඉතින් අපි අන්නේ ඔය තුලින් ඒ මහජනතාව සමග ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගෙන අපි ඒගොල්ලන්ට දැනුම් දෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ට පෙන්නන්න ඕනේ. අපි මේ මහජනතාව වෙනුවෙන් අපි ඉන්න. අපි ඒගොල්ලන්ට හැම අවස්ථාවකදීම අපි උදව් කරනවා. අපි ඒකට ඒගොල්ලන් වෙනුවෙන් අපි බැඳී ඉන්නවා. ඒත් එක්කම මේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම තමයි අපේ පළවෙනි රාජකාරිය. ඒතර මේ අවස්ථාවේදී සාමය කඩවීම සිදු කරන පුද්ගලයන් අපි හැම වෙලේම අපි ඒගොල්ලෝ සමග අපිට ගැටෙන්න සිද්ධ වෙනවා. ඒ සාමය ආරක්ෂා කිරීම සඳහා. ඔන්න ඔය අවස්ථාවේදී පුද්ගලයෝ එක මත ඉදිරිපත් කරන්න පුළුවන් පොලිසියට. ඉතින් ඒ අවස්ථාව වුණත් අපි ඒ ගැන අපි හොඳට පුහුණු වෙලා අපි කොහොමද ඒ පුද්ගලයන්ට අපි කොහොමද අපි
කටයුතු කරන්නේ ඒ සාමය ආරක්ෂා කිරීම සඳහා එම කඩා කප්පල්කාරී ක්‍රියා සිදු කරන පුද්ගලයෝ සමග ඒ අනුව අපි ඒකට පුහුණු වෙලා තියෙනවා. අපි මේ සම්බන්ධව දැන් ඔබට යම් විවේචන තියෙන්න පුළුවන්. එතකොට නැහැ එහෙම නෙවෙයි කියලා සමහර කට්ටිය කියනවා නැහැ එහෙමයි කියලා. දැන් මේවා සම්බන්ධව අපි ආය විභාග කරන්න අවශ්‍ය නැහැ. කියන්නේ සමහර දේවල් පිළිබඳව යම් දේවල් සාධනීය නිෂේධනීය තත්ත්වයන් තියෙනවා. මොකද අපි ඉන්න සමාජයේ අතිශය මේ මොහොතේ ඔබතුමන්ලා කිව්වා වගේ සමාජයේ තාම බරපතල විදිහට විනය පිරිහීමෙන් ගිහිල්ලා දැන් මහා දවාලක හෝ ඉස්සර අපි රාත්‍රියට බයයි දැන් මහා දවලුත් අමුවේ සොරුන් එහෙම නැත්නම් පාර දිගේ අපිට දකින්න සිද්ධිත් එක්කම හරි කම්පා වෙනවා. අපි මාධ්‍ය විදින් හැටියට මේ තොරතුරු අපිට නිතරම එනවා. හැබැයි මේ වෙහෙස එන්නේ මේ සමාජයේ එක්තරා දුරකට තුමාලා කියනවා වගේ මේ විනය සම්බන්ධ කාරණයකදී. හැබැයි දැන් පොලිසි වැඩි වෙනවා. රෝහල් වැඩි වෙනවා. දැන් අපි සතුරු වෙන්න බෑනේ පොලිසි අඩු වෙන්න එපා. ඒක සමාජයේ යහපත් වෙනකොට පොලිසි අඩු වෙනවා. දැන් නෑ එහෙම නෑ. දැන් තව මේ ආයතන විශාල කරන්නත් වෙලා තියෙනවා. මේ වගේ යම් ගැටලු තියෙන්නට පුළුවන්. අපි ඉදිරියේදී විමසමු. අපි මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුල් ගුණද මහත්මයා ඔබතුමාගේ විග්‍රහය පළමු විග්‍රහය මොකද්ද මේ රටේ නීති හා සාමය ස්ථාපිත කිරීමේ අභියෝගය ජයගන්නේ කොහොමද ඔබතුමා හිතන හැටියට ඒක අභියෝගයක්ද ඇත්තටම නැත්නම් ඒක සාමාන්‍ය කාරණයක් මේ වෙලාවේ? මම හිතන්නේ මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමයි කිව්වා වගේ පොලිසියට ශ්‍රී ලංකා පොලිසියට ඒක විශාල අභියෝගයක් නෙවෙයි. නමුත් වර්තමාන තත්ත්වය අනුව යම් කාරණා අපි සිදු කිරීමේදී යම් අභියෝග පොලිසිය හැටියට ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපිට එනවා. ඉතින් අර කිව්වා වගේ මෙතෙන්දී සමාජයේ හරි යම් තැනක වුණත් විනය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. විනය කියන්නේ මම හිතන්නේ අපේක්ෂිත හැසිරීම් රටාව. ඉතින් සමාජයක එහෙමත් නැත්නම් අපි හිතුවොත් එම පහුගිය දවස්වල මේ දිනවල තියෙන තැන හැටියට පෝලිං වල තියෙන අපි අපේක්ෂිත හැසිරීම් රටාවක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අපේක්ෂිත හැසිරීම් රටාව නැති වුනහම තමයි මම හිතන්නේ සමාජයේ විනය කඩවීම වෙන්නේ. යම් ආයතනයක වුණත් යම් කිසි ස්ථානයක වුණත් පවුලක වුණත් අපේක්ෂිත හැසිරීම් රටාවක් තියෙනවා. අපි කුඩා කාලේ උදාහරණයකට ගත්තොත් එම කුඩා ළමයෙකුට අපි ඉස්සල්ලාම කියලා දෙන දෙයක් තමයි මහා මාර්ගයක යනකොට පාරේ දකුණෙන් යන්න කියලා. ඒ මොකද ඒ ළමයා වාහන ගමන් ගන්නේ පාරේ වම් පැත්තෙන්. එතකොට දකුණෙන් යනකොට ඒක ඉදිරියට හොඳින් දැర్శණය වෙන හින්දා තමයි ඒ ළමයාට අපි කියන්නේ පාරේ දකුණෙන් යන්න කියලා. ඉතින් එතකොට ඒ ළමයාගෙන් අපි මාර්ගයේ ගමන් ගන්නකොට අපේක්ෂිත හැසිරීම් රටාව තමයි ඒ විදිය අපි දකින්නේ. ඒ වගේම අපි බස් රථයක අපි දකින්න දෙයක් තමයි අපි ඉස්සර දැක්කේ ඒකේ රියදුරු සමග කොන්දොස්තර එකට ගමන් කිරීමක් දකින්නේ නැහැ. අපි දකින්නේ පිටුපස දොරේ තමයි කොන්දොස්තර යන්නේ. මොකද එතෙන්දී රියදුරට පිටුපස දොරට පේන්නේ නැති හින්දා ඒ කොන්දොස්තර එතන ඉඳලා යන මගින් බස් සෙවීම ඒ වගේ දේවල් එතන දකින්න එකකින් තමයි ඒ පුජ්‍යලයාගේ කොන්දොස්තරගේ තියෙන විනය. දැන් ඒ විනය කඩවීමත් එක්ක සමහර වෙලාවට අපි දකින්න දෙයක් තමයි මහා මාර්ගවල බස් රථ ගමන් කරනකොට ඒ වගේ පිටුපස දොරට මගින් වැටෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මම හිතන්නේ අපි සමාජයෙන් බලාපොරොත්තු වෙන්නේ එක් සමාජ කාණ්ඩ වලින් ඒ අපේක්ෂිත හැසිරීම් රටාව ඒ තුලින් විනය දියුණුවක් තුලින් මේ සමාජයේ ඉදිරියට යන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම පොලිසියේ දැන් අපේ මහජනතාව අපෙන් බලාපොරොත්තු වෙන යම් විනය ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඉතින් අපේත් ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපේත් හැසිරීම් රටාවක් තියෙනවා. ඉතින් ඒ හැසිරීම් රටාව යම් ස්ථානවලදී විවිධාකාර වෙන්න පුළුවන්. යම් කලහකාරී පිරිසක් මර්ධනය කරනකොට පොලිසිය ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සාමකාමී පිරිසක් එක්ක කටයුතු කරනකොට ඒ ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක විශාල අභියෝගයක් හැටියට මම දකින්නේ නැහැ පොලිසියට මෑත කාලේ. අපි පොලිස්පතිතුමාගේ උපදේශ පරිදි ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒ වගේම අපේ උසස් නිලධාරීන්ගේ උපදේශ මත ඒ හැම අවස්ථාවකටම ක්‍රියා කරන්න ඕනේ සියලු දැනුමත් එක්ක අපි ඒ සඳහා ඉතාමත් සූදානමින් කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඔව් අපි දිගින් දිගටම කතා බහ කරමු. මම හිතන්නේ මේ අපරාධ ශාස්ත්‍රයේ සාමාන්‍යයෙන් ගත්තාම ටිකක් වේගයෙන් රැලි නිර්මාණය වෙනවා. යම් ආකාරයක පහුගිය කාලේ පාතාලයේ සම්බන්ධවත් ලොකු කතා ඇති වුණා. මේවා සම්බන්ධව අපිට
තැන් කීපයකින් ප්‍රශ්න කරන්න පුළුවන් අපි නැවත නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබතුමාට අවධානය යොමු කරනවා. දැන් එකක් තමයි දැන් අපි මේ අස්ථාවර සමාජයක් ඇතුලේ ඉන්න මේ මොහොතේ දැන් ආසන්නම අභියෝග හැටියට ඔබතුමාලා දකින්න මොනවද තියෙනවද මේ සමාජයේ යහපතට තල්ලු කිරීම පිණිස අපිට ආසන්නම කිසියම් අභියෝග ටිකක් තියෙනවද ඔබතුමාලා දකින්න? ඔව් අපි මම මුලිනුත් ප්‍රකාශ කරා වගේ එක් පුද්ගලයා තමන්ගේ හැසිරීම් රටාව වෙනස් කරගෙන අපේ රටටම බලපාන මේ ආර්ථික සමාජීය මේ වාතාවරණය තුළ මම ගැන විතරක් හිතන්නේ නැතුව අපි රටක් විදියට සමාජයක් විදියට හිතලා හැමෝම ඒ වෙනස් කිරීම සිදු කරගත්තොත් මේ අපේ සමාජය මීට වැඩිය සාමකාමී සමෘද්ධිමත් සමාජයක් බවට පත් වෙනවා. එතකොට මේ අපි දකින අභියෝගය තමයි පුද්ගලානුබද්ධ වෙනසක් ආකල්පවල වෙනසක් ජනතාව ඇති කරගන්න. ඒක පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය දක්වා ඒක ඒ අවසාන අවස්ථාව දක්වා යන්නේ නැතුව මේ සමාජයේ විවිධ කණ්ඩායම් මගින් ආගමික නායකයින් වෙන්න පුළුවන්, වෙනත් ස්ථිරයන් වෙන්න පුළුවන්, ප්‍රභූ වෙන්න පුළුවන්, මේ හරහා කතිකාවතක් ගොඩනැගිලා මේ අපේ රටක් විදියට අපි මේ අවස්ථාවෙන් ගොඩ එීම සඳහා නැගී සිටීම සඳහා අපි වෙනසක් ඇති කරගන්න ඕනේ ආකල්පවල. එතකොට මෙන්න මේ වෙනස ඇති කරගත්තොත් අපිට අද තියෙන මේ ප්‍රශ්න ගොඩකට අපිට විසඳුම් ලැබෙනවා. දැන් උදාහරණයක් විදියට අපි ඉන්ධන නැති අඩුපාඩු තියෙන අවස්ථාවක යම්කිසි ආකාරයක අපි පහුගිය කාලේ දැක්ක ගැබිනි මවක් ආවත් සමහරලාට සමාජයේ ඉඩ දෙන්නේ නැහැ. ස්පිරිතාලයට වාහනයකින් යන ගැබිනි මවක් ගත් රථයක් ආවත් තෙල් පොලිමට ඉඩ අවස්ථාව ලබා දෙන්නේ ඒ රථයට තෙල් ලබා ගන්න. ඒ වගේම තමයි අපේ රටේ විදේශ විනිමය ගෙනින මේ දඹුලු මේ මාතලේ ප්‍රදේශයේ විදේශිකයන් සංචාරය නිතර රැඳෙන ප්‍රදේශයක් අපිට අත්දැකීම් තියෙනවා. මේ විදේශිකයන් හදිසි අවස්ථාවකදී වාහනේ තෙල් ඉවරලා ඒ පොලිමට ආවත් ඔවුන්ටවත් මූලිකත්වයේ දීලා ඒ තෙල් ටික ලබා ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේක මෙන්න මේ ආකල්පය අපි වෙනස් කරගන්න ඕනේ. අපි හැමෝටම අපහසුකම් තියෙන කාල පරිච්ඡේද දෙනවා. මේක අපේ රටක් විදිහට අපි කාල පරිච්ඡේදයේ අත්දැකීම් විඳිනවා. නමුත් මේකෙන් අපි කොහොමද තනි පුද්ගලයන්ට මේක ජය ගන්න බෑ. අපි රටක් විදිහට මේක ජය ගන්න ඕනේ. එතකොට රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම අවසාන වශයෙන් පොලිසියේ වගකීම. එතනට එන්න ඉස්සෙල්ලා සමාජයේ විදිහට මේ ආකල්ප වෙනස ඇති කරගෙන හැමෝගෙම මොකද්ද අපේ යුතුයකම් මොකක්ද අපේ වගකීම කියලා තේරුම් අරගෙන තමුන්ගේ ඒ කටයුත්ත මානසිකත්වය වෙනස් කරගත්තොත් මෙන්න අපිට පුළුවන් යහපත් සමාජයක් ගොඩනගන්න. ඒ හරහා අපේ රටේ මේ වර්තමාන තත්ත්වයේ වෙනසක් ඇති කරගෙන රටක් විදිහට නැගී සිටින්න අපිට පුළුවන් වෙනවා. අපි ඊළඟ වටේදී කතා කරමු. ප්‍රශ්න බොහොමයක් තියෙනවා. දැන් අපි කතා කරොත් සංජීව ධර්මරත්න මහත්මයා දැන් අපි දැන් සමාජයක් හැටියට දුප්පත්නේ දැන් එකක් තමයි මේ ඔය කියන විනය පෙරහිලා දැන් අපි පහුගිය කාලේ දැක්කේ මේ සමහර ඉන්ධන පිරවුම්හල් අසල හරියට ඒවා පොලිසිය වගේ ඊතරම් විශාල සෙනගක් එතනට අවශ්‍ය වෙනවා. දැන් මේ හැම තැනකමදීම ඔය සාමය හා නීතිය මේක ආරක්ෂා කරන්න අපිට බැරුව ගියා. එතකොට ඒ හරියෙන් ගත්තාම දැන් අපිට අපේ කාර්යභාරය ඉෂ්ට කරන්න අසමත් වෙලා තියෙනව නේද? එහෙම එකක් ගැටලුවක් නැද්ද? අපි පහුගිය කාලේ සෑම ඉන්ධන පිරවුම්හලකටම පොලිසි නිලධාරීන් එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යොදවන්න අවශ්‍ය වුණා. එතකොට ඒ යෙදුවේ අපේ හැම එකේම සාමය කඩවීමක් උන්නේ නැහැ. ඒ යෙදුවේ යම්කිසි එහෙම සාමය කඩවීමක් වීමට පෙර සාමය ආරක්ෂා කිරීම සඳහා තමයි යෙදුවේ. නමුත් අවාසනාවන්ත ලෙස යම් තැන්වලදී සාමය කඩවීමක් වුණා. එවැනි අවස්ථාවකදී පොලිසිය ක්‍රියාත්මක වෙලා ඒ සාමය කඩකර පොලිස් පුද්ගලයන්ව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන බොහොම කෙටි කාල සීමාවක් තුළ ඒ තැන නැවත සාමය ඇති කරා.
එතකොට මේකෙන් අපිට කවුරු කාටවත් කියන්න බෑ මේක මුළු ලංකා පුරාම එකම ආකාරයකට සිදු වුණයි කියලා. මේ ඒ ප්‍රදේශ තිබුණා. ඒ ප්‍රදේශ සමහරට ඒගොල්ලන්ගේ ඒ ප්‍රදේශවල ජනතාවගේ හැසිරීම් රටාව සමහරට ඒගොල්ලන්ගේ වෘත්තිය මේ සියල්ල බලපෑම් වෙන්න පුළුවන් මෙවැනි සිදුවීම් සිදුවෙන්න. කෙසේ නමුත් සමස්තයක් විදියට ගත්තාම අපි කළමනාකරණය කරගත්තා. ඒ කටයුත්ත සමහර තැන්වල ඒ අනිත් එක පොලිස් නිලධාරීන් විදියට ක්‍රියාත්මක කිරීමේදී ඒකත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ අදාළ ප්‍රදේශයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝ ස්ථානාධිපති හෝ ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ රාජකාරී ස්වභාවය අනුවත් ඒ පරිපාලනයේ ඒ කළමනාකරණය සිදු කිරීමේ වෙනසක් ඇති වුණා. හැකියාවක් ලැබුණා. ඔහු දක්ෂ කළමනාකරුවෙක් නම් ඔහු ඒක කිසිම ප්‍රශ්නයක් නොවන විදිහට කළමනාකරණය කරගත්තා. ඔය ඉන්ධන පිරිවුම්හල් අසල සිද්ධීන් මම දැක්ක සමහර ප්‍රදේශවල මහජනතාව බොහොම ප්‍රසාදයෙන් ඒක සඳහන් කරලා තිබුණා. අපි සමාජ මාධ්‍ය ජාලාවලත් දාලා තිබුණා ප්‍රසාදයෙන් කතා කරලා. ඉතින් එවැනි ඒකත් ඉන්න නිලධාරියා මතත් ඒක හැබැයි යම් චෝදනාවක් තිබුණා පොලිසියට. යම් නිලධාරීන් සම්බන්ධ චෝදනා තිබුණා මේ සම්බන්ධව යම් කටයුතු වල සම්බන්ධ වුණා කියලා අපි දැක්ක මාධ්‍යවල. ඔව් ඒකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඇත්තටම ඔබ ඒක නැගුව ප්‍රශ්නෙත් හොඳයි. පොලිස් නිලධාරීන් විදියට අපේ නිලධාරීනුත් ඒ ඉන්ධන පොලිම් හල්ටම ගිහිල්ලා අපේ නිලධාරීනුත් ඒව සම්බන්ධ වෙලා ඉන්ධන ලබා ගැනීම එවැනි චෝදනා වුණා. නමුත් ගමගේ මහත්මයා බලන්න පොලිස් නිලධාරීන්ට නිදහසට කරුණු නැහැ රාජකාරියට පැමිණීමේදී සහ ඒ කටයුතු කිරීමේදී. ඔහුට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසලා තියෙනවා නම් උදේ පාන්දර 4ට වැඩට එන්නේ කියලා ඔහු 4ට වැඩට එන්න ඕනේ. එතකොට ඒ පොලිස් නිලධාරියා ගත්තම සමහරට ඔබට අවබෝධයක් තියෙනවා ඇති ඔබ මාධ්‍යවේදියෙක් විදියට මේ පැය 8 රාජකාරියක් නෙමේ පොලිස් නිලධාරියා කරන්නේ. සෑම පොලිස් නිලධාරියෙක්ම පැය 10ක් 12ක් 15ක් රාජකාරී කරනවා. මේ ඒ ගැන සමීක්ෂණයක් කරොත් ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්. මේක තමයි රාජ්‍ය සේවයේ වැඩිම වෙහෙසක් ගෙන වැඩිම පැය ගාණක් වැඩ කරන නිලධාරීන් පොලිසියේ ඉන්නේ. එතකොට මේ නිලධාරියට අර දවස් 3-4 ඉන්න පොලිමේ ඉඳලා මේ පෙට්‍රෝල් ටික ගත්තොත් සමහරට ඔහු නැවත එහෙම අරගෙන පොලිසියට එනකොට ඔහුගේ සේවය අත්හිටවලා. එහෙම නැත්නම් සේවය අතහැර යාමේ නියෝග නිකුත් කළා. එතකොට මොකද මම ඉස්සලා කිව්වා වගේ නිදහසට කරුණු නැහැ ඒවට පොලිස් නිලධාරියට යම් කිසි වෙලාවක් දුන්නා නම් රාමුවක් දුන්නා නම් ඒ රාමුව තුල වැඩ කරන්න. එතකොට මේ යම් අවස්ථාවල අපි දැක්කා යම් සිදුවීම් සිදු වුණා. එතකොට ඒක අපේ නීති රාමුවට පරිබාහිර සිදු වුණ දෙයක් නම් ඒකට අපි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැදිහත් වෙලා ඒ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තා. විනයානුකූල ක්‍රියාමාර්ග ගත්තා. නමුත් අපි සමාජයේ විදිහට අපි හිතන්න ඕනේ මහජනතාවත් හිතන්න ඕනේ මේ නිලධාරීන් මේ පෙට්‍රෝල් ටික අරගෙන මේ යන්නේ රාජ්‍ය සේවයට පොලිසිය සේවයට. ඒ නිසා මේක ඔවුන්ට වෙන විකල්ප ක්‍රමවේදයක් තිබුණේ දවස් ගණන් පොලිමේ ඉඳලා ඔවුන් ඒ ඉන්ධන ටික ගන්න ගියොත් ඔවුන්ට ඒ රාජකාරිය යෙදෙන්න බැරි වෙනවා. ඊට පස්සේ මුළු සමාජයම කඩාවැටීමට ලක් වෙනවා. මේක තමයි සත්‍ය වශයෙන්ම සිදු වෙන්නේ. ඔව් අපිට ප්‍රශ්න කරන්නට බොහෝ තැන් තියෙනවා ඔබතුමන්ලගෙන්. ශ්‍රී ලංකා පොලිසිය සිය කාර්යභාරය සමාජය වෙනුවෙන් ඉටු කරන්නේ කොහොමද? හෙට දවසේ මේ පොලිස් දිනයක් සමරනවා. ඉතින් පස්සේ පොලිසිය අලුත් වෙයිද? පොලිසිය තවදුරටත් ගමට යයිද ඔබතුමන්ලා කියනවා වගේ. හැබැයි මහජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමට ඇතැම් අයගේ අප්‍රසාදයට ලක් වෙලා තියෙනවා යයි කියන මේ පොලිසිය. ඇතැම් අයගේ ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා යයි කියන පොලිසිය. දැන් මේ මත දෙකක් සහ අන්ත දෙකක්. එතකොට දැන් මේ දෙකටම අපි මාධ්‍යවේදීන් හැටියට අපිට මේ කන් දෙකෙන් ඇහෙනවා මේවා. ඒත් අපිට මේ සම්බන්ධව යම් තැනක හිටගෙන වඩා ශක්තිමත්ව හොඳ රටක් වෙනුවෙන් මේ රටේ සාමය ස්ථාපිත කිරීමට අවසානයේදී අපි හැමෝම සතුටින් සමගියෙන් සහයෝගයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒක මැදට රණ්ඩුවක් ආවොත් නැත්නම් සාමාන්‍ය නීතිය පහුගිය කාලේ අපි දැක්ක සමාජයේ මේ නීතිය මේ සිවිල් පුරවැසියන් අතර ගන්නවා. ඔවුන් තමයි මේ හැඳුනුම්පත් පරීක්ෂා කරන්න පටන් ගත්තේ. ඔවුන් තමයි වාහන වලට අත දාන්න පටන් ගත්තේ. ඒකෝ දැන් මේ එහෙම රටක මේවා දැක්කහම මිනිස්සුගේ පපුව කඩා වැටෙන්න පටන් ගත්තා. කවුරුවත් නැහැ වගේ රටේ. කාටවත් දැන් මේ තත්වයන් ගියා නම් කොහොමද ඉස්සරහට? හැබැයි ඔබතුමා ලැක තැනකදී කිව්වා මොන වුණත් බැන හරි ආපහු පොලිසියට අපි යනවා. බැන හරි අපි 119 මතක තියාගන්නවා මොන හරි ප්‍රශ්නයකදී. ඒ නිසා අපි ටිකක් මේ තැන් වලින් කොතනද අපි හිටගන්නේ කියලා බලමු.
ඔබ එක්වන්නේ නින්නාද සජීවී සංවාදයේ සමගයි අපි කතා බහ කරමින් ඉන්න රටේ නීති හා සාමය ස්ථාපිත කිරීමේ අභියෝගය ජයගන්නේ කොහොමද? පොලිස් දවසක් එනවා. ඉතින් පස්සේ පොලිසිය අලුත් වෙලා පොලිසිය තියෙනට වඩා කාර්යක්ෂම වෙලා අපිට ඉස්සරහට ගමනක් යන්න පුළුවන් වේද? ඒ දායකත්වය ගන්න පුළුවන් වේද සිවිල් සමාජයට? අපි යනවා විරාමයට. රැඳෙන්න අප සමග. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අපේ අවස්ථාව ලබා දීලා තියෙන ශ්‍රී ලංකා පොලිසියටත් දවසේ අපි කතා කරන්නේ රටේ මේ නීති හා සාමය ස්ථාපිත කිරීමේ අභියෝගය පිළිබඳවයි කතා බහ කරන්නේ. මේ සම්බන්ධව කිසියම් හොඳ සහ නරක දෙපැත්තෙන්ම අදහස් ඔබට තියෙනවා. අපේ විරාමයෙන් පසුව ගමන් කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහත්මයා ඔබ ළඟට. දැන් ඔබතුමාලා මේ සංකල්පීය හැටියට බොහෝ දේ කිව්වත් සමාජයේ මේ අපරාධ එන්න වැඩි වෙලා තියෙනවා. දැන් කුඩා දරුවාගේ පටන් අපි ගත්තාම මේ මහා මිනිසා දක්වා දැන් හොරකම, ඒ කියන්නේ දුරාචාරය මේ දේවල් වර්ධනය වෙලා තියෙනවා. එතකොට ආපහු මේ පොලිස් දිනයක සමරන මේ වෙලාවේ ආපහු හැරලා බලන වෙලාවකට අපිට සෑහීමකටවත් වෙන්න පුළුවන්ද? මොකක්ද ඒකට? ඇයි අපිට අපේ කාර්යයේදී අපි අසාර්ථකුනේ කියලා හිතෙන්නේ නැද්ද? දැන් ගමගේ මහත්මයාගේ ප්‍රශ්නයට අදාළව බැලුවම ඕනෑම ලෝකේ ඕනෑම රටක කලින්ට වඩා දැන්ට තියෙන යම් වේගවත් සංවර්ධනයේ උඩ යම් වෙනස්කම් සිදු වෙනවා. ඒතර මේ මහජනතාව හැම වෙලේම බලන්නේ යම්කිසි තමුන් කොහොමද ජීවත් වෙන්නේ ඉස්සරහට, තමුන් කොච්චර ආදායමක් ලබා ගන්න ඕනද කියලා ඒගොල්ලෝ පුළුවන් තරම් බලනවා මේක ලේසි විදිහට තමුන්ගේ ආදායම උපයා ගන්න. ඉතින් යම් ආදායම උපයා ගන්න උත්සාහ කිරීමේදී මේ සාමාන්‍ය මහජනයා යම් දේවල් වලට පෙළඹෙනවා. එතකොට ඒ පෙළඹීම හේතු කොටගෙන ඒ කට්ටිය නීති විරෝධී ක්‍රියාවන්ටද යෙදෙනවා. එතකොට ඒ නීති විරෝධී ක්‍රියා ඉතාමත් ලේසියෙන් කරන්න පුළුවන් නීති විරෝධී ක්‍රියාවන් වලට හුඟක් අය පෙළඹෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මත්ද්‍රව්‍ය ඉතාමත් ලේසියෙන් හොර රහස්‍ය කරලා සාමාන්‍යයෙන් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතනවා. ඉතින් ඒක උඩ මේක බලා ඉන්න මෙයත් එක්ක ආශ්‍රය කරන අනිත් පුද්ගලයෝද ඒකට සහයෝගය දක්වනවා. සහයෝගය දක්වලා ඒ කට්ටිය ඊසි මනි ලේසියෙන් මුදල් සොයා ගැනීමට හැකියාව තියෙනවා කියලා ඒගොල්ලෝ ඒවට යොමු වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී තමයි අපිට අපේ පොලිසිය නැවතත් ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. ඉතින් අපි පොලිසිය හැටියට ගත්තොත් මේ පොලිසිය හැම අවස්ථාවකදීම මහජනයා සමග ගැටෙන ආයතනයක්. හොඳ නරක දෙපැත්තටම මෙම පොලිසිය ගැටෙනවා ගිහිල්ලා. ඒ කියන්නේ පොලිසිය රාජකාරිය ඒකයි. ඒ කියන්නේ හොඳ දෙයක් කරොත් එහෙම හොඳ දෙයකට වුණත් අපි සහයෝගය යනවා. අපි හැම අවස්ථාවෙදී අපි උදාහරණයකට ගත්තොත් අපි ගම්පල ප්‍රදේශයේ ඊයේ පෙරේදා නායම් සිද්ධ වුණා. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඒකට යන්න ඕනේ. අපි ගිහිල්ලා ගිහිල්ලා මහජනයා වෙනුවෙන් අපි වෙන්නේ හිටින්න ඕනේ. ඒගොල්ලන්ගේ බේර ගන්න ඕනේ. ඒ කට්ටියට කැම නැත්තම් අපි ඒක බලන්නත් ඕනේ. ඒගොල්ලන්ට ගෙවල් සුද්ධ කරන්න තියෙනවා අපි ඒව බලන්නත් ඕනේ. අපේ පොලිස් රාජකාරිය අපි මේ හිතන්නේ මේ මහජනයාට පේන්නේ අපි මොනවද මේ පොලිසිය කරන්නේ කොච්චර මහජනතාව වෙනුවෙන් සේවය කරනවද කියන එක අපේ සාමාන්‍ය මහජනයා කතා කරන්නේ දකින්නෙත් නෑ ඒවා. නමුත් මහජනයා දකින්නේ මේ වෙන බාහිර පැත්තක් තමයි දකින්නේ. කියන්නේ රීදුරු බලපත්‍රය අල්ලන එකයි මොකක් හරි අපි අවම් බලය යොදන්න ගියොත් එහෙම යම්කිසි ප්‍රශ්නයකදී අපිට අපේ නීතියෙන් තියෙන නීතිය ඇතුළත ඒවා පමණයි පේන්නේ. නමුත් අපි පොලිසිය නිලධාරීන් කොච්චර මහන්සි වෙලා දේවල් කරනවද කියන එක ගැන කිසිම කෙනෙක් අපි හුඟක් වෙලාවට කතා කරන්නේ නැහැ. පොලිසිය දිහා බලන්න අලුත් ඇහැක් අවශ්‍යයි කියලා ඔබතුමා ඉල්ලනවා. ඔව් අපි බලන්න ඒ කට්ටිය දන්නවා සාමාන්‍යයෙන් ගිහිල්ලා බලන්න ඕනේ අපි මේ පොලිසියෙන් උදේ පාන්දර වැඩට එන්නේ 6:00ට කලින් එන්න ඕනේ. උදේල ඒ කට්ටිය යන්න උදේ පාන්දර පාරට යන්න ඕනේ. රථවාහන රාජකාරී. ඒත් එක්කම අනිත් රාජකාරී මහජනයා වෙනුවෙන් තවත් කරන පොලිස් නිෂ්කාසන වාර්තා ලබා ගැනීම, හැඳුනුම්පත් නැතිවීම සම්බන්ධ බලන්න, කරදරයක් වුණාම ඒව බලන්න, ගෙවල් බිඳුනම ඒව බලන්න සම්පූර්ණයෙන්ම අපි නිලධාරීන් උදේ රාජකාරී පටන් ගත්තට පස්සේ වෙලාවක් නැහැ. සමහරවිට රාය 11යි 12යි විවේක වෙන්න. ආපහු පවෙන්ද උදේ එන්න ඕනේ. ඔව්. ඉතින් මෙන්න මේ වගේ දේවල් සිද්ධ කරලා අපි පුළුවන් තරම් අපි මේ බලන්නේ මහජනතාවට
හොඳ සේවයක් ලබා දෙන්න. ඔව් අපේ අපතම හොඳ තැනකට ගෙනවා මේ කතාවේදී පොලිසිය හා සම්බන්ධව යම් යම් මානව හිමිකම් ශේෂ්ත්‍රයේ ඇතැම් සිවිල් සංවිධානවල රාජ්‍යරෝණ සංවිධානවල ඇතැම් ක්‍රියාකාරී පිරිස් විසින් චෝදනා එල්ල කරනු ලබනවා පොලිසිය වෙත. මේ ගැන මම හිතුවා මේ මොහොතේ අපි සම්බන්ධ කරගන්නවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය නීතිඥ නිහාල් තල්දුව මහත්මයා අපි හිතුවා එතුමාගෙන් යම් ප්‍රශ්න කිහිපයක් විමසන්න පුළුවන් සජීවීව. අයබන් ඔබතුමන්ට. අයබන්. අපි කැමතියි දැන් මේ හෙට දවසේ පොලිස් දිනයකුත් ළඟ තියාගෙන පොලිසිය ඉතිහාසය පිළිබඳව කිසියම් අතීතාවලෝකනයක් කරමින් පොලිසිය අලුත් කරන්නේ කොහොමද කියන පැත්ත මහ ජනතාවත් එක්ක කතා බහ කරමින් මේ සංවාද ඉස්සරහට ගෙන යන්න මේ මම කැමති පළමුව විමසන්න දැන් පසුගිය අරගලය හා දේශපාලන සටන් ව්‍යාපාර ඇතුලේ දේශපාලන යම් යම් පොඩි සටන් ව්‍යාපාර උද්ඝෝෂණ ඇතුලේ මහ ජනතාවට නැත්නම් ජනතාවට අපහසුතාවයට පත්වන ආකාරයට යම් යම් සිද්ධි වාර්තා වුණා කියලා නැත්නම් ඔවුන් අපහසුතාවයට පත් කරන මානසික පහර දීම් පොළු ප්‍රහාරය ආදී එල්ල කරා කියලා යම් යම් මානව හිමිකම් සංවිධාන සහ සිවිල් සංවිධාන ඔබ තමන්සලාට චෝදනා ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල කරනවා. මේක බැහැර කරනවද පිළිගන්නවද මොකක්ද මේ පිළිබඳ තත්ත්වය? ඔව් අතරම කමගේ මහත්මයා ගැන මම හිතනවා පැහැදිලි කිරීමක් කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඉස්සෙල්ලා මම ස්තුතිවන්ත වෙනවා. මෙහිදී පොලිසිය ඔබ දන්නවා පහුගිය කාල සීමාව තුළ රට තුළ සමාජයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. මොකද විශේෂයෙන් මේ ඉන්ධන වල තිබිච්ච උණතාවය රට තුළ ඒ වගේම ගෑස් උණතාවය මේ නිසා මහජනතාව තුළ යම්කිසි පීඩනයක් නිර්මාණය වෙලා තිබුණා. මේ තත්ත්වය ආයතනයක් විදිහට පොලිසිය හොඳින් තේරුම් අරන් තමයි අපි කටයුතු කළේ. මොකද නීතිය අපිට තියෙනවා. අපේ නීතියේ බලයත් අපිට තියෙනවා. නමුත් අපි ඒ ක්‍රියාත්මක කිරීමේදී යම්කිසි ආකාරයකට සමාජයේ තියෙන යම් ඒ තියෙන උච්චාවචනයන් තේරුම් අරගෙන තමයි අපි කටයුතු කළ යුත්තේ කියන අවබෝධය අපිට තිබුණා. ඒ නිසා අපි නිරන්තරයෙන් අපිට මොන ආකාරයේ අපහාස, උපහාස, ඒ වගේම සමහරලාට පහර දීම් නොඑක් දේවල් බොහෝ වෙලාවට අපි රාජකාරී යෙදෙන අවස්ථාවල මම හිතන්නේ ඔබතුමා දකින්න ඇති ඉන්ධන පිරවුම්හල් වල මේ සෑම තැනකම අපි රාජකාරී කරන අපිට බලය තිබුණාට ඒ ස්ථානවලදී අපිට බොහෝ සිද්ධීන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ තත්ත්වයට එක්ක බොහොම ඉවසීමෙන් තමයි අපි කටයුතු කළේ. නමුත් මේ කටයුතු කරන අවස්ථාවල අපිට බලය තිබුණාට අපි එය කිසිසේත්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට ගියේ නැහැ. නමුත් බොහෝ වෙලාවට මේ විරෝධතාවයන් වල යෙදී සිටි පිරිස් ඔවුන් මොකද විරෝධතාවය කියන එකට අපි අවස්ථාව ලබා දීලා තිබෙන්නේ මේ වෛද්‍ය ලැබෙන්නේ උත්තරීතර නීතිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තමයි තිබෙන්නේ මේ විදිහට ඒකරාශී වෙලා සාමකාමීව ඒකරාශී වෙන්නේ. ඒ වගේම අදහස් ප්‍රකාශ කරන්න මේ සියලු දේවල් වල අයිතිවාසිකම් ලැබෙන්නේ උත්තරීතර නීතිය තුළ. හැබැයි ඒ වගේම මේ උත්තරීතර නීතියේ පාලසන ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථාවල සියල්ලෙහිම තියෙනවා මොනවද පුද්ගලයෙක් විරෝධතාවයකදී දැක්විය යුතු සීමාවන් මොනවාද කියලා. අනේ සීමාවන් හඳුනාගෙනයි කටයුතු කළ යුත්තේ. ඒ සීමාවන් ඉක්මවා යාමත් සමගම අනිත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වලට බාධා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයන් සඳහා අපිට ඉඩදී නොහැකි. උදාහරණයක් විදිහට පසුගිය කාල සීමාව තුළ ඔබ දන්නවා රටේ තියෙන ප්‍රධාන ආයතන වෙන්නේ රාජ්‍ය ආන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය වන ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ඒ වගේම පාර්ලිමේන්තුව, ඒ වගේම තවත් ආයතන ඔබ දන්නවා ප්‍රධාන වශයෙන් ජාතික රූපවාහිනිය වැනි ප්‍රධාන මාධ්‍ය ආයතන මේ තැන්වලට යම්කිසි ආකාරයක බලපෑමක් සිදු වුණා විරෝධතා හරහා. ඉතින් මේ සියල්ල පොලිසිය විදියට බලාගෙන ඉන්න බෑ. මොකද නීතියේ පැහැදිලිව තියෙනවා අයිතු ජනරාශියක් කියන්නේ කුමක්ද? අයිතු ඇතුළු කියන්නේ කුමක්ද? මොනවද මේ සීමාවන්? ඒ නීතිය තියෙද්දි තව පාර්ශවයක් ප්‍රශ්න කරනවා ඔබට නීතිය තියෙනවා. ඔබට බලය තියෙනවා. ඒ වගේම තමයි පොලිසිය ආරක්ෂක අංශ, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මේ රාජ්‍ය යාන්ත්‍රය තුළ ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් ඇති වෙනවා නම් මේ ස්ථාපිත කරලා තිබීමේ ප්‍රයෝජනය මොකද්ද? ඇයි ඔබ නිශ්ශබ්ද වෙන්නේ? ඇයි ඔබ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඔබගේ නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය නොකර හැරීමත් වරදක්. පැහැර හැරීම වරදක්. රාජ්‍ය නිලධාරියෙක් වුණත් නීතිය තියෙනවා නම් ඒ ක්‍රියාත්මක කළ යුතුයි. ක්‍රියාත්මක නොකිරීම වරදක්.
මෙන්න මේ தත්ත්වය තේරුම් අරගෙන පොලිසිය අපගේ නීතිමය රාමුව තුළ නීතියෙන් පැවරලා තියෙන බලතල අනුව තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. නමුත් එසේ කටයුතු කරන අවස්ථාවලදී විවිධ ආයතන විවිධාකාරයෙන් යම්කිසි ආකාරයක දෝෂාරෝපණ ඇති කරන්නට පුළුවන් මාධ්‍ය හරහා සහ එවැනි අවස්ථාවල මොකද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අපි ගරු කරනවා. ඔවුන් ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීම සිද්ධ කරනවා. අපි ගරු කරනවා පිළිගන්නවා. නමුත් යම්කිසි පුද්ගලයෙකුට පොලිසියේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී යම්කිසි පුද්ගලයෙකුට යම්කිසි ආයතනයකට යම්කිසි හානිදායක තත්ත්වයක් ඔවුන්ගේ අයිතිවාසිකමට අහෝසි වීමක් යම්කිසි බාධා කිරීමක් කියන නීති අභිබවලා ඒ කියන්නේ තමාගේ තියෙන බලය ඉක්මවලා යම්කිසි කටයුත්තක් කරලා තියෙනවා නම් ඔවුන්ට තියෙනවා ඒ සඳහා සහන පැතීමේ යාන්ත්‍රණයක් නීතිය තුලම ස්ථාපිත වෙලා තියෙනවා. අන්නේ යාන්ත්‍රණය තුල පිහිට පැතීමේ අවස්ථාව උන්ට තියෙනවා. ඒ අවස්ථාවට ගිහිල්ලා උන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහිදී අධිකරණය හෝ ඒ යාන්ත්‍රණය තුල තියෙන ආයතනයක් තීරණය කරයි ඔබ යම්කිසි ආකාරයකට නැත්නම් ඔබ ආයතනයක් විදිහට පුද්ගලයෙක් විදිහට නීතිය ඉක්මවලා බලය ඉක්මවලා කටයුතු කරලා තියෙනවා කියලා. අපි එහෙම තීරණයක් ලැබුණොත් අපි ඒක ගරු කරලා පිළිගන්නවා ආයතනයක් විදිහට. නමුත් අපි විශ්වාස කරනවා අපි කටයුතු කළේ නීතිය තුල. එසේ විශේෂයෙන්ම නීතිය ඔබ දන්නවා රටක පොලිස් නිලධාරියාගේ ශක්තිය තමයි අද ඔබ ඔය රූපවාහිනී ආයතනය තුල අද මේ වැඩසටහන පවත්වන්නේ නිදහසේ මේ පොලිස් නිලධාරියාගේ ශක්තිය තුල. ඒ ඔය අද ඔය ස්ටුඩියෝ එක ඇතුලේ ඉන්න එහෙම නැත්නම් ඔය රූපාගාරය ඇතුලේ ඉන්න පොලිස් නිලධාරීන් නිසා නෙවෙයි. පොලිසියේ මේ රාජකාරියේදී සිටින නිලධාරීන් ඒ කියන්නේ පොලිස් අපිට නොපෙනුනාට පොලිසියේ ශක්තිය සෑමතැනම ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්තිය තමයි ඔබට නිදහසේ ගමන බිමනක් යන්න ඔබගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න දෛනික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න මේ සියල්ලටම බලපාලා තින්නේ මේ පොලිස් නිලධාරියාගේ නොපෙනෙන ශක්තිය. ඒ තුළ තමයි මිනිසුන් නිදහසේ ජීවත් වෙන්නේ. ඒ අවසාන වශයෙන් ගත්තොත් පොලිස් නිලධාරියාගේ ශක්තිය කියන්නේ නීතිය සහ නීතිය ක්‍රියාත්මක කිරීම. ඒ තුළ මට තව ඉතා කෙටි ප්‍රශ්න දෙකක් ඔබතුමන්ගේ විමසන්න මට හැකියාව තිබේද? කියන ගමගේ මාත් දැන් එකක් තමයි දැන් මේ රට මේ තරම් අස්ථාවර වෙන්න බංකොලොත් වෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ මේ කුඩා මිනිසුන් විසින් කරන ලද මේ හාල් සේරුවක් පොල් ගෙඩියක් හොරකම් කරන එක නෙවෙයි. මේ මහා පරිමාණයේ අල්ලස දූෂණය වගේ දේවල් ශ්‍රී ලංකාවේ ඓතිහාසිකව නඩත්තු කරපු හින්දා. ඒ වැරදි දේශපාලන හෝ කිසියම් ක්‍රමයක් ඇතුලේ. ඒකද මේ මංකොල්ලා කෑම මේ සොරුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දැන් ඔබතුමා එක්තරා දුරකට නීතිඥවරයෙක් නීතිය පිළිබඳ විශාරදයෙක්. දැන් මේ සම්බන්ධව මේ තත්ත්වයේ ඉස්සරහට ගමන් කරන්න බෑ රට තවදුරටත් අරාජික වෙනවා. මේ තත්ත්වයන් සමතේකට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් වැඩපිළිවෙලක් තියෙනවද මේ මහ විශාල සොරුන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ඒ ක්‍රියාන්විතය කොහොමද සිද්ධ වෙන්නේ? ඒකට සැලැස්මක් තියෙනවද ඔබතුමාලා සතුව? මෙහෙම කමිටු මහත්මයා පොලිසියේ නීතිය අපි අපරාධ නීතිය සම්බන්ධ තමයි මූලිකවම කටයුතු කරන්නේ. ඊට අමතරව විවිධ අනපනත් වලින් අපිට ලැබිලා තියෙනවා බලතල නීතිය ක්‍රියාත්මක කරන්නට. ඒතකොට යම්කිසි පුරවැසියෙකුට තියෙනවා අයිතියක් ඔහුට යම්කිසි ආකාරයක මොන හරි කාරණයක් සම්බන්ධව අගතියකට පත් වෙලා තියෙනවා නම් ඔවුන්ට අදාළ පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කළ හැකියි. ඒතර එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කරාට පස්සේ පොලිසිය විසින් එය අපගේ නීති අපිට කියන්නේ අපගේ විමර්ශනය කිරීමේ බල සීමාව තුළට වැටෙනවා නම් අපි ඒ සම්බන්ධව විමර්ශනය කරනවා. සමහර බොහෝ දේවල් අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනය කරන්න පුළුවන් කරුණු තියෙනවා. ඒතර ඒ නීතිය පොලිසිය තමයි විමර්ශනය කරන්නේ. ඒතර ඒ නීතිය යටතේ වැටෙන දේවල් තියෙනවා අපිට පුළුවන් විමර්ශනය කරන්න. ඊට අමතරව සමහර දේවල් තියෙන පුළුවන් මහ බැංකුවට තමයි බලතල තියෙන්නේ. සමහර දේවල් තියෙන පුළුවන් වෙනත් ආයතන වලට. ඒතර ඒ රාමුව තුළ ඒ බලතිරුතින ආයතන විසින් තමයි ඒ නීතිය සුරක්ෂිත කිරීම කළ යුත්තේ. පොලිසියට යම්කිසි ආකාරයක පැමිණිල්ලක් ලැබිලා තියෙනවා නම් එය අපගේ විමර්ශන බල සීමාව තුළ විමර්ශනය කළ හැකි නම් අනිවාර්යයෙන්ම පොලිසියට ලැබෙන පැමිණිලි අපි විමර්ශනය කළා තියෙනවා. ඉදිරියට පැමිණිල්ලක් ලැබුණත් අපි ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනවා. මොකද මේක පොලිසියට පැමිණිල්ලක් ලැබුණාට පස්සේ තනිකර අපිට අවශ්‍ය දේ කරන්නට බෑ. අපි සම්බන්ධ වෙනවා අධිකරණයත් එක්ක. අපි ඒ සම්බන්ධ අධිකරණයට වාර්තා කරනවා. ඊළඟට අපිට එන්න උපදෙස් දෙන නීතිපති දෙපාර්තමේන්තුවක්. ඒක නීතිපතිතුමත් එක්ක උපදෙස් ගන්නවා අපි. ඊට අමතරව අධිකරණයට කරුණු වාර්තා කරාම අධිකරණයේ අධීක්ෂණ යටතේ තමයි විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ යුක්ති ප්‍රශ්නලීමේ ක්‍රියාවලිය තුළ විමර්ශන ක්‍රියාවලිය තුළ ආයතන කීපයක් සම්බන්ධ වෙන නිසා පොලිසියට අවශ්‍ය විදිහට තනි තීරණ ගන්නට බෑ. නීතිපතිතුමාගේ උපදෙස් අරගෙන අධිකරණයට කරුණු වාර්තා කරමින් අදාළ විමර්ශන කටයුතු සිදු කරනවා. නමුත් අපගේ විමර්ශන බලතල සීමාව තුළ. ඔව්. යම් ආකාරයක අන්තිම ප්‍රශ්නය දැන් යම් ආකාරයක පොලිසිය පිළිබඳව තිබෙන මහජන අප්‍රසාදය මේ යම් කණ්ඩායම් විසින් ඇති කරන ලද හෝ
ඔවුන් විසින් ඔවුන්ගේ වැරදි නිසා ඇති කරගන්නා ලද මේ අප්‍රසාදයන් නැවත ජය ගැනීම සඳහා නැත්නම් වෙනස් කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් ඔබතුමා සතුව තියෙනවද මේ අලුත් වර්ෂයේ දැන් පොලිස් දිනයේ සමරන මේ වෙලාවේ ඒ ගැන සාකච්ඡාවක් සංවාදයක් තියෙනවද මීට වඩා පොලිසිය ගම තුළට ගෙන යාමට මිනිසා ඇතුළට ගෙන යාමට සාකච්ඡාවක් සංවාදයක් වැඩපිළිවෙලක් ඔබතුමාලා සතුව තිබෙනවද? පැහැදිලිවම ගමගේ මහත්මයා පැහැදිලි කරන්න අවශ්‍යයි. ඇත්තටම මේ 156 වන මේම සංවත්සරය වර්ෂ 156ක් සම්පූර්ණ වීමේ සංවත්සරය අපි යම්කිසි ආකාරයක යම් විශේෂී තත්ත්වයක් යටතේ අපි මේ සමරන්න උත්සාහ කරා. විශේෂයෙන්ම සැප්තැම්බර් 3 වෙනිදා සැප්තැම්බර් 3 වෙනිදා පොලිස් ක්‍රීඩාංගණය බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී ගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සහ කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන උත්සවයක් පැවැත්වෙනවා. විශේෂයෙන්ම සංස්කෘතික සංදර්ශනයක් ඇතුළු ඒ උත්සවයක් පැවැත්වෙනවා. ඊට සමගාමීව අපි දිවයින පුරාම සමාජ සේවා වැඩ කටයුතු 2500කට ආසන්න සංඛ්‍යාවක් සියලුම පොලිස් ස්ථාන මුල් කරගෙන කොට්ටාශ මුල් කරගෙන ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිනවා. ඊට අමතරව මාධ්‍ය මගින් මේ දැනුවත් කිරීමද ඔබතුමාලාත් අපිට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ අවස්ථාව විශාල කාල සීමාවක් අපිට ලබා දීලා තියෙනවා. මහජනතාව මේ ආකාරයට දැනුවත් කිරීම සඳහා යම් කිසි කටයුතු කරන්න මේ වගේ වැඩසටහන් රූපවාහිනී වැඩසටහන් මේ ඉදිරි සතිය තුළ වැඩසටහන් 30ක් 40ක් පමණ ලබාගෙන තියෙනවා. ඊට අමතරව ඒවා මාධ්‍ය හරහා අපි මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා. වෙනත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ජාල හරහා ඒ හරහා යම් කිසි ප්‍රවේශයක් ගන්නට උත්සාහ කරනවා. පොලිසිය පිළිබඳ සමාජයේ යම් කිසි වැරදි මතයක් තියෙනවා නම් ඒ නිවැරදි කරන්න. ඒ වගේම ගම තුළට ගිහිල්ලා මහජනතාවගේ සැබෑ අවශ්‍යතාවයන් හඳුනාගෙන අපි දකුණු ආසියානු රටක් විදිහට ඒ සංදර්භය තුළ සිටිමින් අපිට යම් කිසි කල යුතු මහජනතාව වෙනුවෙන් තවදුරටත් කළ යුතු සහ වැරදි තියෙනවා නම් නිවැරදි කර යුතු තැන් හඳුනාගෙන අපි දැනටත් අපි හඳුනාගෙන තිබෙන වැරදි ඒවා සඳහා නිවැරදි කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරගෙන ඉදිරි ගමනක් යන්න ඇත්තටම අරමුණක් තියෙනවා. ඒ වගේම ඒ සඳහා සැලසුමක් තියෙනවා. රටට සාපේක්ෂව සහ අපිට තිබෙන සම්පත් වලට සාපේක්ෂව අපේ ආයතනයක් පවත්වාගෙන යාමේ තියෙන හැකියාවට සාපේක්ෂව අපි මේ සියලු දේවල් සමාජගත කරලා මහ ජනතාවට උපරිම සේවයක් ඉටු කිරීම සඳහා තවදුරටත් මෙතෙක් කල් කරා තවදුරටත් ඒ වැඩි කරමින් ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සඳහා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග කටයුතු කරනවා කියන කාරණය ඔබගේ මේ රූපවාහිනියේ සම්බන්ධයෙන් ඒ ප්‍රේක්ෂකට මහ ජනතාවට මතක් කරන්නට කැමතියි. අපේ මාධ්‍යයක් හැට ඔබට සුභාශිංසන ගෙනෙනවා. අපිට පුළුවන් වෙවි මහජනයාට ඉදිරියේ අලුත් පොලිසියක් දකින්නට මහජනයා සමග බද්ධ වෙච්ච ඔවුන් සමග කරට කර යන. හෙතකම අපේ ඉදිරියේදී අවශ්‍යතාවයක් වුණොත් අපි කැමති ඔබතුමාව සම්බන්ධ කරගන්න. ඔබතුමා සමග මේ සංවාදය මොකද නිනාද සජීවී සංවාදය හැමදාම ජනතාවගේ අලුත් ජීවිතයක් අලුත් වෙනසක්. ඇත්තටම මේ ක්‍රමවේදයේ වෙනස අපි තමයි මුලින්ම කතා කරේ. මේ පස්සේ සිස්ටම් චේන්ජ් කියලා බොහෝ දෙනෙක් කතා කළාට අපි තමයි මුලින්ම සමස්ත ජනයාගේ ජීවිතයේ අලුත් දිහාවකට ගෙන යන්න ඕන කියලා වසර ගණනාවක් අපි කතා කරමින් ඉන්නවා. ඉතින් මේ මොහොතේ තව දේවල් අපි ඔබට යෝජනා කරනවා, ආයතන හඳුන්වා දෙනවා, සංවිධාන හඳුන්වා දෙනවා. නමුත් මේ අවසාන මොහොතේ තවදුරටත් අපි කැමති අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය නීතිඥ නිහල් තල්දුව මහත්මයා තාමත් අප සමග දුරකථනයේ රැඳී ඉන්නවා. දැන් ඔබතුමන්ට අවසාන වශයෙන් මොකද්ද මේ සම්බන්ධව කියන්න තියෙන්නේ? රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ අභියෝගය මේක ජය ගන්න පුළුවන්ද අපිට? ඒකට කොච්චර කල්යයිද? රට මෙතනින් ගොඩ ගැනීම සඳහා ඔබතුමාගේ දායකත්වය කොහොමද ලබා දෙන්නේ? ඉස්සරහට. ඔව් ඇත්තටම මම හිතනවා මම ඒක පැහැදිලි කරන්නට අවශ්‍යයි. මොකද අපි දන්නවා රටක් විදිහට අපිට මේ තියෙන යම්කිසි කරුණු තියෙනවා නම් අපිට මේ එක රැයෙන් මේවා සියල්ල විනාශ කළා අපිට දවස් 2-3කින් සතියකින් අපිට මේ සියල්ල සම්පූර්ණ කළා මහජනතාව අතරට යන්න පුළුවන් කියන කාරණේ නෙමෙයි මම කියන්නේ. නමුත් අපි පියවරෙන් පියවර යම්කිසි කාල සීමාවක් තුල ඒ මහජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරමින් ඒ කාර්ය ඉටු කරන්න කැප වෙනවා කියන කාරණේ තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඔව් බොහොම ස්තුතියි. අපිත් කිසියම් පසුබිමකින් ඉන්නවා බොහෝ සංවිධාන සහ ආයතන පිළිබඳව. අපි අවශ්‍ය වුවහොත් අවශ්‍ය මොහොතකදී අපි කැමති ශ්‍රී ලංකා පොලිසියත් එක්ක මේ ඒකාබද්ධව මේ මහජන එයා සමග යම් කතිකාවක් ආරම්භ කිරීමට දායක වන්නට. මොකද අපිත් මාධ්‍ය මෙහෙවර වඩා හොඳ සමාජයක් මහජනයාගේ මනස පරිවර්තනය කිරීම. අපිට ආණ්ඩු නෙමෙයි පෙරලන්න ඕන උන්ගේ ඔළුව. මේ ඔළුව පෙරලලා මිනිසුගේ ජීවිතේ පරිවර්තනය කරන්න පුළුවන් නම් වඩා හොඳ විනයගරුක යුක්තිගරුක රටක් හැටියට මේ රට හදන්න පුළුවන් නම් ඒක තමයි අපේ තියෙන්නේ. මම හිතන්නේ ඔබතුමන්ලගේ දර්ශනයත්
එය වෙන්නට පුළුවන්. කෙසේ වෙ නමුත් අපි අනාගත ඉදිරියේදී සම්බන්ධ වෙමු. ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී සජීවීව දුරකථනයෙන් සම්බන්ධ වුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයා. ස්තුතිය ඔබතුමන්ට අපි ආයෙත් දවසක හමු වෙමු. මම නැවත කැමති මේ සංවාදයේ දිහාවට හැරෙන්නට අපි කැමති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධන මහත්මයා දැන් මේ මහජන විනය කියන එක දැන් මම මේ කතා කරන්නේ ප්‍රාදේශීය මට්ටමින්. දැන් එහෙම ගත්තාම දැන් අපි අපරාධකරුවනේ අපිට හම්බෙන්නේ. අපරාධකරුව තමයි අපිට හම්බෙන්නේ. නැත්නම් ප්‍රශ්නකින් තමයි අපිට මේ සිද්ධිය තමයි මුණ ගැහෙන්නේ. හැබැයි සිද්ධියට පස්සේ ඉන්න මේ ක්‍රියාවලිය එහෙම පොලිසිය සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ඇතරම මේ අපරාධයක් අපි දන්න රෝගයක් හැදෙන්න පෙර හැදුනට පස්සේ බෙහෙත් බොන එක නෙවෙයි ප්‍රධානම දේ. රෝගේ හැදෙන්න කලින් රෝගේ වළක්වා ගැනීම. ඒ වගේම තමයි අපරාධයක් වුණාට පස්සේ ඒ කට්ටිය නීති අතරඟුට අරගෙන ගිහිල්ලා නීතිය හමුවට ගෙනින්න එක නෙවෙයි වැඩේ. මේ අපරාධ වැළැක්වීම සඳහා ඔබතුමාලගේ එහෙම ප්‍රාදේශීය වැඩපිළිවෙලක් තියෙනවද? මොකක්ද ඒ සම්බන්ධව කියන්න තියෙන්නේ මේ කාරණේදී? ගමගේ මහත්තයා ඔබතුමා කිව්ව කාරණයට එකඟ වෙනවා. මොකද අපරාධ වැළැක්වීම අපරාධ විසඳීම වගේම අපරාධ වැළැක්වීමත් අපේ මූලික අරමුණක් තමයි. එතෙන්දී අපි ඒකට හේතු කාරණා මට කියන්න පුළුවන්. විශේෂයෙන්ම අපරාධයක වින්දිත පාර්ශවයක් අපි බැලූ බැල්මටම දකිනවා. ඒ අපරාධයට ගොදුරු වන පාර්ශවය වින්දිත පාර්ශවයක් හැටියට. හැබැයි අපිට අමතක වෙනවා ගොඩාක් වෙලාවට මේ අපරාධය සිදු කරන සැකකරුගේ පවුලේ උදවියත් මේ වින්දිත පාර්ශවයක් වෙනවා. මොකද සැකකරු අත්අඩංගුවට අරගෙන ඔහුට නීතිය ක්‍රියාත්මක කරද්දී ඒ සැකකරුගේ ගෙදර ඒ කියන්නේ බිරිඳ හෝ දරුවනුත් මේක වින්දිත පාර්ශවයක් වෙනවා නිරායාසයෙන්ම. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ අපේ අපරාධ විසඳීම වගේම අපරාධ වර්ධනයට කරන ගත යුතු ක්‍රියාමාර්ගات අපි ගොඩාක් වෙලාවට අරගෙන තියෙන්නේ. ඒ තුලින් විශේෂයෙන්ම අපි මහජනතාව මාතලේ පොලිස් අතම ගත්තොත් මට විශේෂයෙන් කියන්න පුළුවන් මහජනතාව හැම වෙලාවෙම අපි දැනුවත් කිරීම කරනවා. විශේෂයෙන්ම මේ දවස්වල අපරාධ රැල්ලක් ඇවිල්ලා තිබ්බ හින්දා අපි විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි අපි විවිධාකාරයේ එනවුස් කරලා අපි දැනුවත් කිරීම ගිහිල්ලා අපි කරන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම කොයි විදිහටද තමන්ගේ නිවාස ගේ දොර ඒ වගේම වෙළඳ සැල් ඒ වගේ ආරක්ෂා කරගත යුතු ආකාරය සම්බන්ධව අපි නිරන්තරයෙන් දැනුවත් කිරීම කරනවා. ඒ වගේම අපි සමාජයක් හැටියට ගිහිල්ලා සමාජයේ පාසල් වලට ඒ වගේම විවිධාකාර සමිති සමාගම් වලට අපි සහභාගී වෙලා ඔවුන් මාර්ගයෙන් අපි නිරන්තරයෙන්ම මහජනතාව හැටියට අපරාධ මර්ධනයට දායකත්වයේ දක්වන්න ඕනේ කොයි ආකාරයේද යන්න කියන එක ගමගේ මහත්තයා අපි ගොඩාක් වෙලාවට අපි ඒ විදිහට දැනුවත් කිරීම කරනවා. අපි මම කියන්න ඕනේ පහුගිය දවස්වල අපිට අපරාධ වාර්තාව වෙච්ච අපරාධ එක ඒ කියන්නේ 2017 ඉඳන් අවුරුදු 5කට ආසන්න කාලයක් අපරාධකරුවෙක් අපරාධ සිදු කරලා තිබ්බා. විශේෂයෙන්ම ගෙවල් බිඳ දීපල සොරා ගැනීම අපරාධ මාතලේ පොලිස් වසම ඇතුළු ඒ අතදාසන්න ප්‍රදේශවල මේ තවත් පොලිස් වසම් වල කිහිපයකම අපරාධ සිදු කරලා තිබ්බා. ඒ සැකකරු 2017 ඉඳන් මෙයා අපි හඳුනන්න පුළුවන් ජංගම සොරෙක් හැටියට මේ පුජ්‍යලයා රාත්‍රී බස් එකේ එනවා විවිධ තැන්වලට. ඒ ඇවිල්ලා එයා මේ විශේෂයෙන්ම අපි මේ පරීක්ෂණවලදී අනාවරණය කරගත්ත දෙයක් තමයි මේ පුජ්‍යලයා එන්නේ පොඩි ඉස්කුරුප්පනියනකුත් තවත් පොඩි ටෝච් එකකුත් පමණක් අරන් එන්නේ. බැලූ බැල්මටම සොරෙක් කියලා හොයාගන්න බැරි විදිහට ඇවිල්ලා මේ ඇවිල්ලා ඒ වගේ අපරාධ සිදු කරලා පලා යාමක් කරලා තිබ්බා. මෙයා 2017 ඉඳන්ම අපරාධ කරා. ඊට පස්සේ අපි දැන් දින 3කට ඉස්සෙල්ලා අපි මොහු සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණයට ඉදිරිපත් කිරීමක් කරා. මෙහිදී මා කියන්න වැදගත්ම කාරණේ තමයි අපිට මේ තුලින් මාතලේ පොලිස් වසමේ සිදුවෙච්ච මේ අවුරුදු 5ක අපරාධ 39ක් විසඳීමට හැකියාවක් ලැබුණා. මේකේ ඒ දීපල සොරාගත්ත දීපල සියල්ල අපිට අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණා. තවදුරටත් ඒ සම්බන්ධ විමර්ශන සිදු කරනවා. මේදී තවත් අපි සමාජයක් හැටියට කියන්න ඕන පණිවිඩයක් තියෙනවා. මම ඒක කියන්න උත්සාහ කරන්නේ මේ පුජ්‍යලයා මේ රත්නාභරණ සොරකම් කරලා මේවා උගස් තිබ්බා. උගස් තියෙනකොට යම් පෞද්ගලික ආයතනයකට උගස් තිබ්බා. ඒ උගස් තියෙනකොට මේ පුජ්‍යලයා තමන්ගේ හැඳුනුම්පතෙන් තමයි මේ රන් ආභරණ උගස් තීම තිය කරේ. ඒ අපි අවස්ථා 59කදී මේ රන් ආභරණ උගස් තියපු ඒවා අනාවරණය කරගත්තා. මේ තුලින් මං කියන්න උත්සාහ කරන්නේ
යම් ආයතනයක හෝ සමාජයකටත් යම් වගකීමක් තියෙනවා. මේ පුජ්‍යලයා තමන්ගේ හැඳුනුම්පතින් ඇවිල්ලා රන්නාභරණ උගස් තියෙනකොට ඒ ආයතනයත් දැනගත යුතුයි. ඒ ඔක්කොම තිබ්බේ පරිගණකගත කරපු බිල් අපිට හම්බුනේ. එතෙන්දී මම කියන්න උත්සාහ කරන්නේ මේ පුජ්‍යලයාගේ හැඳුනුම්පත මේ යොදාගෙන උගස් තියන්න එනකොටම මේ පුජ්‍යලයා මීට පෙර මේ විදිය රන්නාභරණ උගස් තිබ්බා කියන එක දැනෙන්න ඕනේ. දැනিলা ඒ තුලින් යම් පණිවිඩයක් පොලිසියට කිව්වනම් මේ වගේ පුජ්‍යලෙක් ඇවිල්ලා මේ විදිය දේවල් උගස් තියන්න එනවා කියලා කිව්වනම් මේ 2017 ඉඳන් වෙච්ච අපරාධ නොවෙන්න තිබ්බා. ඉතින් සමාජයක් හැටියටත් යම් ආයතනයක් හැටියටත් වගකීමක් තියෙනවා. ඒ වගේ දේවල් පොලිසියට කියලා අපරාධ මර්ධනයට දායකත්වයක් දක්වන්න. ඔව්. නිවැරදි. දැන් කේත ක්‍රමයේ පාවිච්චි කරලා යම් පාවිච්චි කරලා දැන් ඉන්ධන ලබා ගැනීමේදීත් අපිට සතියකට හිම ඉන්ධන ප්‍රමාණය ගහගත්තාම ආය නැහැ කියලා සටහන් වෙනවනේ. තාක්ෂණයේ දියුණු ලෝකයක අපිට පුළුවන් වෙන්න ඕනේ ඉස්සරහට තව දියුණු කරමින් යම් කාරණාවලදී ඉස්සරහට යන්න ඉදිරිය යන්න. එතකොට දැන් පොලිසියට යම් තාක්ෂණික දේවලුත් අවශ්‍ය වෙයි. ඒ තාක්ෂණික ආයතනවල පුහුණු දැන් පරීක්ෂණ ඒවා එන්න වෙයි ඉස්සරහට. මේවත් එක්ක අපි කොහොමද පොලිසියත් එක්ක ඉස්සරහට ගමනක් යන්නේ? අපි මේ ඉදිරියේදී ප්‍රශ්න කිරීම බොහොමයක් තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය අපි කොහොමද ප්‍රශ්න කරන්නේ? ජනතාව කල්පනා කරනවා තමන්ට තියෙන ප්‍රශ්නයක් හැම කෙනෙකුටම දැන් මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ප්‍රශ්න විමසන්නම් මේ විරාමයෙන් අනතුරුව. රටේ නීති හා සාමය ස්ථාපිත කිරීමේ අභියෝගය කොහොමද අපි ඉස්සරහදී ජයගන්නේ? මේක මේ ඩොලර් නිසා දුප්පත් වෙච්ච රටක් නෙවෙයි, ඩොලර් නිසාම දුප්පත් වෙච්ච රටක් නෙවෙයි, ඩොලර් හේතු කොටගෙන නැත්නම් විදේශ විනිමය හේතු කොටගෙන අන්තිම ටිකේ අපි බැට කෑව සහ ආසන්නම දේවල් ටිකක් ගන්න බැරුව ගියා. හැබැයි අපි දුප්පත්කම පැල් බැඳගෙන අපි නඩත්තු කරා. අපේ අශීලාචාරකම් ටික අපි නඩත්තු කරා. ඒ නිසා මේ අශීලාචාරකම් වැඩි වෙන්න විනය ක්‍රමානුකූලව පිරිහුණා. මේ ඇතුලේ ඉන්න පුළුවන් පොලිසියත්, සමස්ත ආයතන පද්ධතියත් ඉන්න පුළුවන්. ඒතර මේ රටක් එහෙම ප්‍රපාතයකට යද්දි එහෙම සුගතිගාමී වෙච්ච ආයතනයක් කියන්න බෑ. ඒ නිසා මේ පොදුවේ හැමෝටම යම් චෝදනා තියෙන්න පුළුවන්. හැබැයි ඒ ඇතුලේ හොඳ දේවල් කරපු බොහෝ දේවල් තියෙනවා. සාධනීය තත්ත්වයන් බොහොමයක් තියෙනවා. මේවා දිහා තමයි අපි අලුත් ඇහැකින් බලන්න ඕනේ. අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රමවේදයේ වෙනසක් සඳහා කොහොමද ඉස්සරහට එකතු වෙලා අපි ගමනක් යන්නේ. ඒ තමයි අපේ අනාගත බලාපොරොත්තු. අපි යනවා නින්නාද සජීවී සංවාදයේ තවත් විරාමයකට ප්‍රදෙන්න අප සමග. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක් වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ රටේ නීති හා සාමය ස්ථාපිත කිරීමේ අභියෝගය පිළිබඳව. මා කලිනුත් සඳහන් කළා අපි ටිකක් දුප්පත් වෙලා තිබෙන්නේ මුදල් හදලා තින් නෙවෙයි. බැලුමට රට පොසත් පාරවල් හැදිලා මේ ලොකු ගොඩනැගිලි හැදලා ඔබට අගනගරයට ගියොත් කොළඹට ගියොත් ඔබ කොළඹ ඉන්නවා නම් හිතන්න පුළුවන් මා විශාල නගරවල අපි ඉන්නේ. නොනිදා අපේ එළි වෙනකල් වාහන එහෙ මෙහෙ යන අධිවේගී මාර්ගවල අපට හිමි. හැබැයි ඒ හිමිකම් තියෙන අපි රටේ මිනිස්සුන්ට ඒ පාරවල් බැහැලා ගමනක් යන්න බෑ බියෙන් සැකෙන් තොරව. ඒ ගෙදරක අපි දොරක් කරලා දාලා යන්න බෑ. ඒ විතරනේ පාරක මේ අලුත්ම තත්ත්වය පාරක අපිට මේ අතකන කර දාගෙන යන්න බෑ. මේ ශරීර අවයව පිටින් කපාගෙන යන අවාසනාවන්ත තත්ත්වයක. ඒ විතරක් නෙවෙයි. ශරීර අභ්‍යන්තර අවයවත් විකුණන ජාවාරම්කාරයෝ බිහි වෙලා මේ තරම් අයුක්තිය අසාධාරණය කියන තැනට රට පරිවර්තන වෙලා තියෙනවා. හැබැයි මේ තරම් අපරාධ රැල්ලක් තියෙද්දි මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න ඉන්න ප්‍රධානම ආයතන ශ්‍රී ලංකා පොලිසිය නම් මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් මධ්‍යම පළාත්. දැන් මේ මහ ජනතාව වෙනුවෙන් මම ඇහුවට කමක් නැහැ. මොකද මේ ඔබතුමාලා පොලිසියට බයින් මේ මහ ජනයාට බයින් නැහැනේ මේ කතා කරේ බැන්නේ නැහැනේ. ඇයි මේ ඔබතුමාලට මහ ජනයා බනින්නේ? පොලිසියට ඇයි පොලිසියට බනින්නේ? ඇයි ඔබ පොලිසියට බනින්නේ? මම ඔබතුමාගෙන් කෙලින්ම අහනවා. ඇයි ඔබලට බයින්නේ? ඇත්තටම ගමගේ මහත්මයා පොලිසිය කියන්නේ විවිධ අංශවලින් සමන්විත විවිධ රාජකාරි වලින් සමන්විත සංකීර්ණ ආයතනය. එතකොට අපි පොලිසියට වැඩියෙන්ම පැමිණෙන්නේ විවිධ පැමිණිලි නැත්නම් අපේ කිව්වොත් සුළු පැමිණිලි. මම පොලිසියේම උදාහරණයක් ගත්තොත් මේ සුළු පැමිණිල්ලකට නැත්නම් විවිධ පැමිණිල්ලකට පැමිණිල්ල දාන පාර්ශවයේ තියෙන එකක් අනිත් පැත්තෙන් වග උත්තර පාර්ශවයේ තියෙනවා. එතකොට මේ පොලිසියේ ඉන්න ස්ථානාධිපති හෝ ඒ නිලධාරියා ඒක විභාග කරනකොට ඒක හරියාකාරයෙන් විභාග කරලා ඒකේ ප්‍රතිඵලයක් දුන්නාම එක පාර්ශවයක් සන්තෝෂ වෙනවා අනිත් පාර්ශවයේ සන්තෝෂ වෙන්නේ නැහැ.
එතකොට අතෘප්තියටපත් පාර්ශවයක් ඉන්නවා. නමුත් නිවැරදිව ඒකට තීන්දුවක් තීරණයක් දීලා තියෙනවා. එතකොට අර අතෘප්තිකර පාර්ශවයේ කොයි වෙලාවකවත් පොලිසිය හොඳ කියන්නේ ඔහු හෝ ඒ පාර්ශවයේ හැමතිස්සෙම පොලිසිය අප්‍රසාදයට ලක් කරනවා. නමුත් ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි කොයි වෙලාවකවත් අපි මේ රැකියාව කරන්නේ මේ පොලිස් නිලධාරීන් සියලු දෙනාගෙන් ප්‍රසාදයේ බලාපොරොත්තුෙන් ආපු රැකියාවක් නෙමෙයි. සම්මාන එපා. සම්මාන එපා. මේක අපි සේවයක් කරන්නේ. ඒ සේවයක් කරනවා කියලා හිතාගෙන මේ පොලිස් නිලධාරීන් සියලු දෙනා රැකියාව කරන නිසා තමයි මේක අපිට වෙහෙස කර නැතුව අපි මේ රාජකාරිය කරන්නේ. නැත්තම් අතිකාල දීමනා මේ වාදී කිසි දෙයක් නැතුව මොන රාජ්‍ය සේවයේද පැය 15ක් විතර දවසකට වැඩ කරා. උද්ඝෝෂණත් නැහැ. උද්ඝෝෂණත් නැහැ. වෘත්තීය සමිතිත් නැහැ. මුකුත්ම නැහැ. නමුත් දවසකට පැය 15ක් විතර කරනවා සම්පූර්ණ රැකියාව. එතකොට මේ රැකියාව කරන පොලිස් නිලධාරියට මේ නිලධාරියට තමුන්ගේ නිවස ගැන හොයලා බලන්න වෙලාවක් නැහැ. තමුන්ගේ බිරිඳ ගැන දරුවන් ගැන හොයලා බලන්න වෙලාවක් නැහැ. මොවුන් මේ සම්පූර්ණ කැපකිරීම කරන්නේ පොලිස් සේවය වෙනුවෙන්. එතකොට අපි පොලිසිය ගැන සමාජයට පොලිස් නිලධාරියා කරන කාර්යභාරය ගැන අවබෝධයක් නොමැතිවීමත් මහජනතාව පොලිසියට දෝෂාරෝපණය කිරීම එක් හේතුවක් වෙනවා. ඒක මටත් පෞද්ගලික අත්දැකීම් තියෙනවා. මට මතකයි මං කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන් ඉගෙන ගන්න කාලේ අපිත් උද්ඝෝෂණ පොලිසියට විරුද්ධව උද්ඝෝෂණ වලට සහභාගී වුණා. පොලිසියට දෝෂාරෝපණය කරා. නමුත් මේකේ සමාජිකයෙක් බවට පත් වුණාන් පස්සේ තමයි මට අවබෝධ වුණේ මොනතරම් රාජකාරී කොටස මොනතරම් වැඩ කන්දරාවක් මේ පොලිස් නිලධාරියා සිදු කරනවද. දැන් පහුගිය ප්‍රශ්නගත කාල සීමාවේ මේ පොලිසිය මේ දේ කරේ නැත්නම් කවුද කරන්නේ මේ දේ? කවුද ඔබතුමා කියන්නේ කවුද මේ ආරක්ෂා කරන්නේ? මේ රජයේ දේපල මේවා ඔක්කොම අපි ආරක්ෂා කරන්නේ කවුද ඉදිරිපත් වෙන්නේ? මේක අපි කරේ නැත්නම් අපේ නිලධාරීන් කරේ නැත්නම් මේක ලොකු කඩාවැටීමක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට පැය 24ක් පොලිසියට විවේකයක් දුන්නොත් රටේ වෙන තත්ත්වය ඔබට හිතා ගන්න පුළුවන්ද ගමගේ මහත්මයා? ඉතින් මේක තමයි සත්‍යය. නිසා අපි බොහොම සීමිත අපෘප්තිකර පිරිසක් පොලිසියට දෝෂාර්පණය කරනවා. ඒ වගේම පොලිසිය කියන්නේ මහජන ප්‍රසාදයේ ඉහළින්ම තියෙන ආයතනයක් නෙමෙයි. ඒකත් අපි පිළිගන්නවා. මොකද එවැනි තත්යකට අපිටපත් වෙන්න හැකියාවක් නැහැ. අපි කරන්නේ හරි දේ කරනකොට යම්කිසි පාර්ශවයක් අතෘප්තියටපත් වෙනවා. ඉතින් නමුත් අපි මේ සියලු තාඩන පීඩන මැද්දේ අපේ රාජකාරිය අපි නොබියව නොසලව ඉෂ්ට කරනවා. මොකද ඒකට අවශ්‍ය පුහුණුව ආකල්ප ඒ වගේම දැනුම අපිට ලබා දීලා තියෙනවා පොලිස් නිලධාරීන්ට. ඒක පහුගිය කාල වකවානුව තුළම ඔබ දකින්න නැතුව ඇති මොන තාඩන පීඩනාවක් පොලිස් නිලධාරියා තමුන්ගේ රැකියාව දාලා යන්නේ අභියෝග වලට බය වෙන්නේ. ඒ කණ්ඩායමක් විදියට ඒ ආයතනයක් විදියට ඒ සියලු අභියෝග වලට අපි මුහුණ දීලා මේ ගමන යන්නේ. ඔබ කියන ගමන් මම මේ කල්පනා කළේ දැන් පැය 24කට ශ්‍රී ලංකා පොලිසිය අත්හිටවනවා. පොඩි සංකල්පයක්. මොනවා වේද ඔබේ ගම් ඇතුලේ අවුරුදු 18 අඩු කුඩා දරුවන් පවා යතුරු පැදි අරන් ටවුමට එන්න පටන් ගනී. නගරයට එන්න පටන් ගනී. බීමත්ව රියපදන අය රිසිසේ වැඩේ කරાવી. පැය 24ක් ඇතුළත කොයිතරම් රෝහල්ගත වෙයිද? නැත්නම් කොයිතරම් අපරාධ සිද්ධ වෙයිද කියලා හිතන්නත් පුළුවන්. ඒ කතාවේ මේ හිතන්න බැරි පැත්තකුත් නැහැ. බොහොම අපූර්වයි. දැන් ඒතකොට දැන් මේ පොලිසියේ කාර්යභාරයේ මේ තරම් විශාල කාර්යභාරයක් තිබිලත් අපි කතා කළොත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය ප්‍රතිරත්නායක මහත්මයා දැන් ගමට ගියේ නැති ස්වභාවයක් තියෙනව නේද? දැන් එක්කෝ සුළු පැමිණිල්ලක් ලියා ගන්න පොලිසියට එනවා. එහෙමත් නැත්නම් මහා මාර්ගයේදී පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරිනියක් අපිට හම්බ වෙනවා. පාසලක් ළඟ නිතර අපි දකිනවා. එතකොට දැන් මේ අපිට වැඩපිළිවෙලක් තිබුණා නම් මහජන වැඩපිළිවෙලක් තිබුණා නම් අපි යම් යම් දකිනවා වෙසක් පොසොන් වලදී යම් දන්සල් දෙනවා ලේ දන්සල් එහෙම ලේ දන් දීමේ ව්‍යාපාර පවත්වන මට හිතෙන්නේ මේ තැන්වල අපිට යම් අඩුපාඩුවක් තියෙනවද මහජනයා සමග සම්බන්ධ වීමේ වෙන වෙන ප්‍රවේශයන් අධ්‍යාපන ප්‍රවේශයන් එහෙම නැද්ද ඔබතුමාලා ළඟ මේවා මේ ජනතාවට ලබා දෙන්න? ගමේ මහත්තයා දැන් ඔබගේ ප්‍රශ්නට අදාළව බැලුවොත් අපි දැන් පොලිසිය ඉස්සර තිබ්බට වඩා දැන් වෙනත් එම ප්‍රදේශයේ ලොකු ප්‍රදේශක ආවරණය වෙන විදිහට වෙනත් දැන් පොලිස් ස්ථාන සෑම තැනම ස්ථාපනය කරලා තියෙනවා. අලුත් පොලිස් ස්ථාන. දැන් මගේ ගම්පල ගත්තොත් එම් ගම්පල පොලිස් බල ප්‍රදේශයේ ඉස්සර තිබ්බේ පොලිස් ස්ථාන 5යි. දැන් 8ක් තියෙනවා. ඒ 8ක් තියෙන්නේ ඒ මහජනතාවට ඉතාමත් පහසුවෙන් තමුන්ට
පොලිසියට යෑම සමක් කළාට හැතැම්ම 20-30 ගණන් එන්න වෙනවා බස් එකේ වාහනවල එන්න වෙනවා. ඉතින් ඒක නවත්තලා ඒ සාමාන්‍ය මහ ජනතාවට පහසුවක් ලබා දෙන්න ඒ ස්ථාන වලට දැන් පොලිසිය ස්ථාපනය කරලා තියෙනවා. ඊට අමතරව අපේ පොලිස් ග්‍රාම සේවා වසම් එම පොලිස් ස්ථානයේ ග්‍රාම සේවා වසම් අපි බැලුවොත් 20ක් විතර තියෙනවා නම් ඒ 20ට අදාළව අපි නිලධාරීන් 20ක් අපි යොදවලා තියෙනවා. එම ග්‍රාම සේවා වසමට සෑම දිනකම මේ නිලධාරියා පිටත් විය යුතුයි. ගිහිල්ලා ඒ ප්‍රදේශයේ තියෙන ඒ ග්‍රාම සේවා වසමේ තියෙන ප්‍රශ්න ගැන සොයලා බලලා මහ ජනතාවගේ ප්‍රශ්න ගැන සොයලා බලලා ඒවට අපි ඒ යන නිලධාරියා පිළිතුරු ලබා දිය යුතුයි. අපේ නිලධාරියාට ඒ ගම සම්පූර්ණයෙන්ම බාර දීලා තියෙනවා. ඒ නිලධාරියා වැඩසටහන් සංවිධානය කරන්න ඕනේ. ඊට අමතරව මහ ජනතාව සමග එක්කහුව වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය අපි බැලුවොත් පොලිස් වාර්තා විසඳන්න. ඊට පස්සේ හඳුනා ගැනීම පත්‍ර නැති වුණාපුවම ඒවා බලන්න. ඊට අමතරව නීති උපදෙස් ලබා ගන්න ඕන නම් සාමාන්‍ය පොඩි ප්‍රශ්න වලට ඒ පොලිසියට එන්නේ නැතුව අපිට පුළුවන් ඒ නිලධාරියා හම්බෙලා තමුන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. ඒ නිලධාරියාගේ පැමිණිල්ල සටහන් කරගෙන පොලිසියට ඇවිල්ලා නැවත වරක් විභාගයට යන්නේ නැතුව ඒ අවස්ථාවේදීම පුළුවන් අනිත් වගේ උත්තරකරුවොත් හම්බෙලා ඒ අවස්ථාවේදීම මේ ප්‍රශ්නේ විසඳන්න. ඊට අමතරව අපේ වෙනත් සංවිධාන තියෙනවා. ළමහා කාර්යාංශ තියෙනවා. එම ළමහා කාන්තාර කාර්යාංශ වලින් නිතරම එම ගම් වලට ගිහිල්ලා ඒ ළමා අපචාර ඊට අමතරව වෙනත් වැඩසටහන් මහජනයා දැනුවත් කිරීම වැඩසටහන් අනිවාර්යයෙන්ම අපරාධ සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම අපි බලනවා. ඒක අපි ස්ථානාධිපතිතුමා දැනුම් දීලා තියෙන අනිවාර්යයෙන්ම මේ සිදු කළ යුතුයි කියලා. ඉතින් ඒ නිසා මේ නිතරම අපේ පොලිස් නිලධාරීන් මේ වසම් වලට යනවා. නමුත් ප්‍රශ්නයක් දැන් එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. දැන් උදාහරණයකට කියමු පහුගිය මේ මාස 5-6 කාල සීමාව සමාජයේ ටිකක් රත් වුණු ස්වභාවයක් තමයි තියෙන්නේ. ළඟින් යන්න බෑ මිනිස්සුන්ට තරහ යනවා. ඒත් මොකද අර ජීවිත පෝලිං දක්වා කුඩා වුණ හින්දා තෙල් පෝලිමකට ගෑස් පෝලිමකට මිනිස්සුගේ ජීවිතේ කුඩා වුණ නිසා දැන් ඔබතුමාලාට සම්පූර්ණ ශක්තිය වැය කරන්න උනේ එම ගැටුම් කළමනාකරන තත්ත්වයන් වලට. ඒකට අපිට මහජන සේවය සදා ප්‍රමාණවත් කාලයක් එන්නේ නැහැ නේ. ඒක අඩුවක් නෙමෙයිද? ඒක ඔබතුමාලාට අභියෝගයක් නෙමෙයිද? අපි නිසියාකාර කළමනාකරණය කරගත යුතුයි ඒ ස්ථානාධිපති ස්ථානයේ. ඒ කියන්නේ මෙම එයා දැනගත යුතුයි මේ ස්ථානයේට තමුන්ගේ බල ප්‍රදේශය ගැන හොඳ දැනුමක් තිය යුතුයි. දැන් අපි වෙලොත් පෙට්‍රල් ෂෙඩ් දෙක ප්‍රශ්නයක් තිබ්බොත් ඒ ස්ථානාධිපති දැනගන්න ඕනේ මේ පෙට්‍රල් ෂෙඩ් එකේ මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවද? මේ ඉන්න ප්‍රදේශයේ මිනිස්සු මොන වගේ ආකල්ප දරන මිනිස්සුද? ඒගොල්ලන්ගේ හැසිරීම රටාව මොකද්ද කියලා ඒ කට්ටිය දැනගන්න ඕනේ. දැනගෙන එයා මේ ස්ථානයට අවශ්‍ය ප්‍රමාණය නිලධාරීන් යොදවන්න ඕනේ. ඊට අමතරව එයා දැනගන්න ඕනේ එතන විතරක් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ගමෙත් මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට විසඳන්න මම ගමටත් නිලධාරීන් යොදවන්න ඕනේ කියන එක සීමිත ප්‍රමාණයක් හරි තමුන් ඒ රාජකාරියටත් නිලධාරීන් යොදවිය යුතුයි. ඒ අනුව මේ මොන ප්‍රශ්න තිබ්බත් මේ ඉස්සර පෙර කාලේදී අපේ හැම පොලිස් බල ප්‍රදේශයකම නිලධාරීන් ප්‍රමාණයක් ඒ ගම් වලට ගියා. ගිහිල්ලා ඒ නිලධාරීන් ඒ ගමේ තියෙන ප්‍රශ්න බලලා ඒ අදාළ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඒ නිලධාරීන් ඉටු කළා ඒක. ඔව්. අපි අතරම දැන් ඉන්පසු අපි කතා බහ කරමු ටිකක් කාලයක් ඉස්සරහට සීමිත වෙන නිසා අපි උපුල් ගුණරත්න මහත්මයා දැන් ඔබතුමත් එක්කත් පොඩි කතාවක් ඇති කරගත්තොත් දැන් අපි මහජනයා චෝදනා කරනවානේ මේ පොලිසිය යම් ගුහුව වල සහභාගී වෙනවා කියලා. දැන් ඔබතුමාට නම් ගම් අවශ්‍ය නැහැ. එහෙම ඔබතුමාටත් එනවද එහෙම ආරාධනා එක කාරණාවල සම්බන්ධ වැරදි ක්‍රියාවලට සම්බන්ධ ඔබතුමාලා නොමග යවන්න හරි ඔබතුමාලාට දැන් අපි අගහරු ලෝකයෙන් එන්නේ නැහනේ කවුරු හරි මුදල් දීලා ගන්න. අපි දන්නවා විදුහල්පතිව ගන්න පුළුවන් නේ. ඒ වගේ මේ මුදල් වියදම් කරමින් ඒ අය අල්ලා ගැනීමට කටයුතු කරනවානේ. ඒක සමස්ත අපේ ඉදිරි ගමනට ලොකු බාධාවක් නේ. ඒ කියන්නේ අල්ලස දූෂණය වගේ දේවල් වලට මහජනයාගේ පැත්තෙනුත් පෙළඹවීමක් ඇති වෙනවා පොලිසිය පැත්තට. එහෙම අවස්ථා තියෙනවද ප්‍රදේශවල කොහොමද? ගමගේ මත මම අහන්නේ ඔබතුමා විශාල ක්‍රියාන්විතයක් ඉසිඹුලන වෙලාවක් නේ. කියන්නේ විවේක ගන්න වෙලාවක් නේ. මහ ලොකු ක්‍රියාන්විතයක් කරලා මහ විශාල අපරාධයක් වැටලීමක් කරලා ඒ වැටලීම පස්සේ දැන් ඔබතුමා පොඩි ගෞරවයක් නේ ඒක. ඔබතුමාට පොඩි ගානකට ඔබතුමා ගන්න තිබ්බනේ. මේ මං කියන්නේ මේ ඔය තරම් සල්ලි තියෙන මිනිහෙකුට ගන්න බැයිද? අද එහෙම ගිය නිලධාරීන් අපිට ඉන්නේ රටේ. පොඩි ගණන් වලට විකිරිච්ච මිනිස්සු ඉන්නේ අපේ. ඒක මේ රටේ යහපත වෙනුවෙන් ඔබතුමා මේක කරා කියලා හිතනවා නම් ඉතින් මේ මහ ජනතාවගෙන් එහෙම ප්‍රතිචාරයක් නැද්ද? ඔබතුමාට ගෞරවයක් හැටියට මම මේ ප්‍රශ්නේ අහන්නේ.
මට ඇත්තටම ගමගේ මත මට පුද්ගලික අත්දැකීමක් ඒ වගේ අත්දැකීමක් මේ වෙනකන් ලැබිලා නැහැ. නමුත් ඔබතුමා කියන විදිහේ ආරාධනා ඒ වගේ සම්බන්ධතා ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකෙදී අපිට පොලිස්පතිතුමා සහ අපේ උසස් නිලධාරී මහතුරු දැනුම් දීලා තියෙන විදිහට අපි ගොඩාක් වෙලාවට අපි යම් සම්බන්ධතාවයක් හරි උත්සවයක් හරි සහභාගී වෙනවා නම් අපි ඒ අවස්ථාවේදී ඒ උත්සවයේ කොයි වගේද ඒක සංවිධානය කරන්නේ කොයි වගේ පිරිසක්ද ඒකට සහභාගී වෙන්නේ කොයි වගේ පිරිසක්ද අපිට නිල වශයෙන් මේ උත්සවයට සහභාගී වීමේ හැකියාවක් තියනවාද කියන එක අපි තාමත් හොඳින් හොයලා බලලා තමයි ඒ අවස්ථාවවල සහභාගී වෙන්නේ. යම් අවස්ථාවලදී අපි ආරක්ෂාව සපයනකොට ඒ සීමාවල් තියෙන්න පුළුවන්. අපි එතකොට ඔය කියන විදිහේ ආරාධිතෙක් හැටියට අපි මේ අවස්ථාවන් වලට සහභාගී වෙන්නේ නැහැ. නමුත් අපි සමස්ත ජනතාවට ආරක්ෂාව සැපීමේ අරමුණ තියෙන හින්දා අපිට යම් තැන්වලදී අපිට ආරක්ෂාව සපයන්න වෙනවා. ඒක සාමාන්‍ය නීති අනුකූල නැති දේවල් වලට අපි ආරක්ෂාව සපයන්නේ නැහැ. නමුත් යම් සමාජයක ජනතාවක් විශාල ජනතාවක් එකතු වෙන තැනක් වුණොත් එහි යම් ක්‍රියාකාරී තත්ත්වයක් වෙන්න පුළුවන් නම් කඩාකප්පල්කාරී දේවල් වෙන්න පුළුවන් නම් ඒ වගේ අවස්ථාවන් වලදී අපි ඒ ආරක්ෂාව සපයීම සිදු කරනවා ගමගමත්. ඔබම ස්තුතියි. අපේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමනි දැන් පොලිසියේ මේ වැරදිකාරයෝ නැද්ද? දැන් කාට හරි හිතෙන්න පුළුවන් මේ අය කතා කරනවා මේ පොලිසියේ වැරදිකාරයෝ නැද්ද කියලා. ටිකක් අපේ ඒකට උත්තරයක් හොයාගන්න වෙයි. දැන් මම විරාමයට යන්නත් මට කාලය ඇවිල්ලා නිසා මොකද වෙනදා අපි ශ්‍රී ලංකා පොලිසිය ඉස්සරහා අපිව ප්‍රශ්න කරන්න තිබුණා. දැන් අපි අද නින්නද සජීවී සංවාදය ඇතුලේ පොලිසිය ප්‍රශ්න කරන කාලයකට අපි ගෙනල්ලා තියෙනවා. දෙහොරාවකට ගෙනල්ලා තියෙනවා. අපිට උන්ගේ ක්‍රියාකාරීත්වය, උන්ගේ දර්ශනීය අරමුණු පරමාර්ථ සහ මේකේ පවතින යෝජනා චෝදනා සියල්ල පිළිබඳව කතාවක් ඇති කරගන්නේ මේ අපි යන විරාමයට රැඳෙන්න අප සමග. රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ අභියෝගයේ කතා කරමින් ඉන්නේ අවසන් විරාමයේ ළඟ අපි මේ ඉන්නේ. නැවතත් මතක් කරනවා. දැන් මේ කතා කරමින් හිටියේ ටිකක් අපූර්ව තැනක්. දැන් මේක බලන මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් නේ පොලිසියේ වැරදි කරන්නේ නැද්ද උට කියලා. දැන් ඒකට ඉතිහාසයේ ඇතැම් සිද්ධි වාර්තා වුණා. යම් ඔබට නිවේදන ප්‍රවෘත්ති යම් දේවල් දැනෙනවා. ඒ වගේම ඔබ අතේ තියෙනවා ජංගම දුරකථනයක්. ඔබට දැන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දර්ශන ලැබෙනවා. අපි මොනවා කිව්වත් ඒ නිසා මේ පොලිසිය වැරදි කරලාම නැද්ද කරන්නේ නැද්ද? ඔබ තාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ගමගේ මහත්මයා. දැන් අපි බලමු ওই ප්‍රශ්නෙට උත්තරයක් දෙනකොට මේ පොලිසියට මේ පොලිස් නිලධාරියෙක් බවට පත් වෙන්නේ කවුද කියලා. එතන මේ පොලිස් නිලධාරියෙක් බවට පත් වෙන්නේ ඔබ වගේම ඉස්කෝලේ ගිහිලා මේ නිදහස් අධ්‍යාපනය හදාරලා මේ සමාජයේම පුද්ගලයෙක් තමයි පොලිස් නිලධාරියෙක් බවට පත් වෙන්නේ. එතන මේ පත් වෙන පොලිස් නිලධාරියට කෙටි පුහුණුවක් දීලා අවශ්‍ය පුහුණුවක් දීලා පොලිස් නිලධාරියෙක් විදියට රටේ කොහේ හරි පළාතක සේවය කරනවා. එතකොට මේ සේවය කරන පුද්ගලයා සමහරට අවුරුදු 20ක් 25ක් 30ක් වැනි කාලයක් සමාජයේ තමුන්ගේ පවුල තමුන්ගේ පළාත ඒ පළාතේ තමුන්ගේ හැසිරීම් රටාවක් සංවර්ධනය කරගත්ත ඒ හැසිරීම් රටාවකට පුරුදුන පුද්ගලයෙක්. එතකොට මේ පොලිසියට එවැනි පුද්ගලයෙක් අපි හිතමු යම්කිසි වැරදි හැසිරීම් රටාවක් එක්ක පොලිසියට එන පුද්ගලයෙක් ඔහු පොලිසියට අනුගත වීම තුලින්ම ඒ සියල්ල නැති වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. කැලේ මාරුවට සතා මාරු නැහැ. සතා මාරු වෙන්නේ නැහැ. ඉතින් සමහර එවැනි වැරදි සහිත පුද්ගලයන් පොලිසියට ආවට පස්සේ අපේ විනය පද්ධතියත් එක්ක පොලිසියේ රාජකාරී වලට අනුගත වෙලා නීතියට අනුගත වෙලා ඒ ආකාරයෙන් විනයානුකූල පොලිස් නිලධාරියෙක් විදියට බහුතරයක් කටයුතු කරනවා. නමුත් ඊටාම සුළු සංඛ්‍යාවක් පොලිසියේ වැරදි කරන නිලධාරීන් වැරදි කරලා වැරදි වලට අහු වෙච්ච පිරිස් ඉන්නවා. එතකොට එවැනි පිරිස් සම්බන්ධයෙන් මොනවද අපි ක්‍රියා කරන්න කියලා මම මෙහිදී පැහැදිලි කරන්න ඕනේ. අපේ පොලිසියේ තියෙන පොලිස් විනය සංග්‍රහය. ඒ 7B පරිශිෂ්ටයේ අපේ දෙපාර්තමේන්තු නියෝගවල පැහැදිලිව දාලා තියෙන කරුණු 16ක් යටතේ මොන වගේ වැරදි වලට මොන වගේ ආකාරයකටද අපි දඬුවම් කරන්න ඕනේ. එතකොට ඒක රටේ රාජ්‍ය සේවයට බලපාන ආයතන සංග්‍රහයට යටත්ව මේ දෙක අනුබද්ධ කරලා අපි සෑම වැරදි කරන නිලධාරියෙකුට විරුද්ධවම අපි දඬුවම් ලබා දෙනවා. ඒක තරාතිරම පහළ නිලධාරියෙක්ද මධ්‍යස්ථ නිලධාරියෙක්ද ඉහළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ද කියලා නැහැ. සෑම දෙනෙකුටම විරුද්ධව අපි ඒ මූලික පරීක්ෂණ විධිමත් පරීක්ෂණ කරලා දඬුවම් ලබා දෙනවා. ඒකට කවුරු හරි සමීක්ෂණයක් කරොත් රාජ්‍ය ආයතන මට්ටමකින්
මේ වැරදි කරන නිලධාරීන් හඳුනගෙන දඬුවම් දීම අතින් වැඩියෙන්ම ප්‍රමුඛතාවය ගන්න ඒ ක්‍රියාවලිය හරියාකාරවම සිද්ධ වෙන්නේ මොන රාජ්‍ය ආයතනයේද කියලා මම හිතන්නේ හොයාගන්න පුළුවන් වෙයි. මේක නියමම මේ ක්‍රමවේදය අනුගමනය කරලා නිලධාරීන්ට ඒ වැරදි කරන නිලධාරීන්ට දඬුවම් ලබා දෙන ශ්‍රී ලංකා පොලිසියයි කියලා හඳුනගන්න පුළුවන් වෙයි. මොකද අපිට අවශ්‍ය නැහැ අපි ඉන්නේ සමාජයේ යහපත් තැනකට ගෙනියන්න සමාජයේ වැරදිකාරයන් හඳුනගෙන ඔවුන්ට දඬුවම් කරන්න තමයි පොලිසිය ඉන්නේ. ඔවුන්ගේ නීතිය ඉදිරියට ගෙනියන්න. එවැනි පිරිසක් අතරේ වැරදි කරන පුද්ගලයන් ඉන්නවට අපිට අපේ ආයතනයට පරිහානියක් රටට පරිහානියක් අපිට එහෙම පුද්ගලයන් තියාගන්න බෑ. එතකොට පොලිස් නිලධාරියෙක් වශයෙන් පොලිසියට එකතු වෙන සමාජිකයා රටේ සාමාන්‍ය නීතියටත් යටත් වෙනවා, පොලිසිය විනය සංග්‍රහයටත් යටත් වෙනවා, රාජ්‍ය සේවකයන්ට බලපාන ආයතන සංග්‍රහයටත් යටත් වෙනවා, රාජ්‍ය පරිපාලන සම්බන්ධ යම්කිසි නීති රීති රෙගුලාසි තියෙනවා නම් ඊටත් යටත් වෙනවා, මුදල් රෙගුලාසි වලටත් යටත් වෙනවා. මේ සියල්ලට යටත් වෙලා තමයි මේ පුද්ගලයා මේ පොලිස් සමාජිකයා රාජකාරී කරන්නේ. නිසා අපි කිසිසේත්ම මේක සුළුපටුසේ සලකන්නේ ඕනම තරාතිරම නිලධාරියෙක් වැරද්දක් කරොත් පොලිස්පතිතුමා යටතේ විශේෂිත ගණයේ වැරදි කරන නිලධාරීන්ට පොලිස්පතිතුමා යටතේ ක්‍රියාත්මක වෙනවා විශේෂ විමර්ශනයකගේ පොලිස් මුලස්ථානයේ. ඒ වගේම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ පළාත් භාර විශේෂ විමර්ශනාංශ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව පොලිසිය මට්ටමින් සහකාර පොලිස් අධිකාරී මට්ටමින් ඒ මූලික පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම කියන්න ඕනේ පොලිස් සාමාන්‍යයෙන් පොලිසියකට පැමිණිල්ලක් අහම ඒ පැමිණිල්ල විභාගය කරන්නේ ඒ පැමිණිල්ලේ එක්ක රාලාමි කෙනෙක් වෙන්න පුළුවන්, සාජන් කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සුළු පැමිණිලි, ඒ විවිධ පැමිණිලි, එහෙම නැත්නම් ඒ ස්ථානයේ ස්ථානාධිපති මූලස්ථාන පරීක්ෂක වෙන්න පුළුවන්. නමුත් පොලිස් නිලධාරියෙකුට විරුද්ධව යම් කිසි කෙනෙක් පැමිණිල්ලක් කරොත් ඒක පැමිණිලි විභාගයේ ආරම්භ කරන්නෙම සහකාර පොලිස් අධිකාරී කෙනෙක්ගේ අධීක්ෂණයට තමයි මේ පැමිණිල්ල විභාග කරන්නේ. මේ වගේ ක්‍රියාදාමයක් තමයි මේ සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ. ඔව් මම හිතන්නේ මේ වගේ විනය සංග්‍රහයක් අනිත් ආයතන වලටත් තියෙනවයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම වුණොත් අනිකුත් රාජ්‍ය ආයතනවල විනිවිද භාවය ජනතාවට අත්‍යවශ්‍ය වැදගත් මේ විනිවිද භාවයෙන් මේවා දකින්න පුළුවන් නම් දැන් සමහරලාට මිනිසුන්ගේ විශ්වාසයේ තියෙන ආයතන පිළිබඳ විශ්වාසය නැතුව ගියාම ඒ විශ්වාසය ආය වෙන රටකින් ගේන්න බෑ තෙල් ගෙනාවට. නිසා මේක බරපතල කාරණයක්. ඒ නිසා අපි මහජන විශ්වාසය හදා ගැනීම සහ උන්ගේ විශ්වාසය දිනා ගැනීම ලොකු අභියෝගයක් ප්‍රදීප් රත්නායක මහත්මයා දැන් එකක් තමයි දැන් අපිට ලොකු කාර්යභාරයක් වෙනවා. ශ්‍රී ලංකා පොලිසියට ගත්තාම ලොකු වගකීමක් තියෙනවා. ඒක තමයි අපෙන් විශාල කොටසක් බෙදලා යනවා ප්‍රභූ ආරක්ෂාවට. දැන් මේ ඒතර පොලිස් දෙපාර්තමේන්තුවකට ගත්තාම අපේ තියෙන භූමිකාව ඇතුලේ අපිට මේ රට රකින්න ඕන ආරක්ෂා කරන්න ඕන. ඒතකොට දැන් මෙහිදී වඩා වටින්නේ ගැටුම් කලමනා ගැටුම් ඇතුළෙන් පස්සේ ඒක ලියාගන්න එක හෝ නෙවෙයි. එතනින් එහා පැත්තේ මහජනයා ගම තුල සාමය ස්ථාපිත කිරීම ඇත්තටම. එහෙම වුණාම පොලිසියට පැමිණෙන්නේ නැත්නම් පොලිසිය අඩු වෙනවා. පොලිසිය කාර්යභාරය මේ සම්බන්ධව ඔබතුමාලගේ ඉදිරි සැලසුම් මොනවද ඇත්තටම? එහෙම සැලැස්මක් හදලා තියෙනවද? දැන් පොලිසිය අලුත් වෙලා තියෙනවද ඒ තැනට? පෙරදාට වඩා අලුත් ප්‍රවේශම් තියෙනවද? ඇත්තටම ගම මහත්තයා දැන් මේ අපි ඔය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මහජනයා දැන් පොලිසියට සම්පූර්ණ මහජනතාවගේ සහයෝගය අවශ්‍යයි. එහෙම නැත්නම් දැනට ඒ තරම් ලැබෙන්නේ නොලැබෙනවා කියලා කියන්නත් බෑ. යමක් යම් ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් අපි මම හිතනවා අපි දැක්ක අපේ පළපුරුද්ද හැටියට යම් කිසි පොලිස් බල ප්‍රදේශයක ඒ ප්‍රදේශයේ ඉන්න මහජනතාව පොලිසිය සමග ඉතාමත් හොඳින් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා නම් ඒ ප්‍රදේශයේ තියෙන හුඟක් අපරාධ සහ සාමකාමී වාතාවරණයක් හුඟක් වෙලාවට සැකසෙනවා. ඉතින් අපිට සම්පූර්ණ මහජනතාවගේ සහයෝගය අපිට අවශ්‍යයි. එහෙම සහයෝගය අපිට නිසියාකාර ලැබෙන්නේ නැත්නම් අපිට හොඳ රාජකාරියක් කරන්න බෑ. මොකද අපිට තොරතුරු අවශ්‍යයි මහජනතාවගෙන් මේ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා. ඉතින් ඒකට අපි සිදු කරන්න ඕනේ මහජනතාව සමග සම්බන්ධය ඇති කරන්න අපේ රාජකාරියේ කොටසක්. සම්පූර්ණ කොටසක් ඒක. ඉතින් ඒකට අපි දැන් අපි පොලිස්පතිතුමා අපිට නියෝග පනවලා තියෙනවා, අපිට උපදෙස් දීලා තියෙනවා. අපි දැන් හැම ගමකම වගේ මහජන ආරක්ෂක කමිටු පිටුවලා තියෙනවා. ඉතින් මේ මහජන ආරක්ෂක කමිටුවට අපි සම්බන්ධ කරගන්නවා ඒ ප්‍රදේශයේ ඉන්න ග්‍රාම සේවක මහත්මයා, ඊට පස්සේ ප්‍රභූවරු, ඊට පස්සේ ඉන්න භික්ෂුන් වහන්සේලා, ආගමික නායකයින්, සාමාන්‍ය මහජනතාව, ඒත් එක්කම ඒ ප්‍රදේශයේ පිළිගත් ඒත් එක්කම යම්කිසි තොරතුරු හොඳ මිනිසුන්ව පිළිගන්න පුද්ගලයන් සම්බන්ධ වෙලා අපි ඒ කට්ටිය සමග අපි
මේ හැම සුමාන සැරයක් විතර අපි ඒ අපේ නිලධාරීගෙනුත් පත් කරලා අපේ ස්ථානාධිපතිත් ගිහිල්ලා අපි සාකච්ඡා කරලා ඒ කට්ටියත් එක්ක අපි හුඟක් වෙලාවට හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. ඒ සම්බන්ධතාවය ඇති කර ගැනීමෙන් අපිට පුළුවන් සාමාන්‍ය මහජනතාවගෙන් ඒ ගමේ ප්‍රදේශයේ තියෙන සෑම තොරතුරක්ම අපිට ගන්න. ඒතර අපි හිතනවා අපි බලමු යම්කිසි පුද්ගලයෙක් එනවා ඒ ගමට අඳුරන්නේ දැන් මංකොල්ල ගන්න පුද්ගලයන් හැටියට අපි ගත්තොත් එහෙම කවදාකවත් ගමේ පුද්ගලයා හුඟක් වෙලාවට ලොකු මංකොල්ලකම් මේ ප්‍රදේශයේ සිදු කරන්නේ නැහැ. එයා කරන්නේ ඒ ගමේ පුද්ගලයෙකුත් ලෑස්ති කරගෙන වෙන තැන්වලින් වෙන ප්‍රදේශවලින් පුද්ගලයෝ එහාට ගෙනල්ලා තියාගෙන හොඳට සැලසුම් කළා තමයි ඒ ලොකු මංකොල්ලකම් සිදු කරන්නේ. එතකොට නාඳුනන පුද්ගලයෙක් මේ ප්‍රදේශයට පැමිණි විගස අර ආරක්ෂක කමිටුව වලින් අපිට තොරතුරක් ලබා ගන්න පුළුවන් අර නිලධාරියට ඒ සාම කමිටුව ඒ පැත්ත බාර වෙන නිලධාරියට මේ නාඳුනන පුද්ගලයා මේ ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නවා කියලා. අන්න එතකොට අපිට මේ නිලධාරියට ඉක්මනට ඒක ක්‍රියාත්මක වෙලා හොර රහස්‍ය හොයාගන්න පුළුවන්. මේ මොකද්ද කවුද මේ ඇවිල්ලා ඉන්නේ මොනවාටද ඇවිල්ලා ඉන්නේ කොහින්දද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔන්න ওই සම්බන්ධතාවය තමයි අපිට රැක ගන්න ඕනේ. ඒත් එක්කම ඒ ආරක්ෂක කමිටුව වලට අපිට පවත්වන අවස්ථාවේදී අපි නිලධාරීන් ගිහිල්ලා අපි එංගොල්ලන්ට අපි දැනුවත් කිරීම වැඩසටහන් සිදු කරනවා. ළමා අපචාර ගැන ඊට පස්සේ අපරාධ සම්බන්ධයෙන් රටවහන් නීති ඒ හැම දෙයක්ම අපි දැනුවත් කරනවා. ඇත්තට මේ අපරාධ වෙන්න වැඩිමනක්ම සිදුවන්නේ මහජනතාවගේ දැනුවත්ව නැතිකම. හුඟක් වෙලාවට කවදාවත් දැනුවත් තියෙන නිහික්මන හොඳ නික්මන පුද්ගලයෙක් වැරදි වැඩ කරන්න පෙළඹෙන්නේ නැහැ. ඔව් බයයි. නමුත් මේ අපි ගත්තොත් එහෙම පොලිසියට එන්නෙම වැරදි වැඩ කරගෙන ඉන්න කිසිම විනයක් නැති දැනුමක් නොමැති හරි කලබලකාරී ස්වරූපයෙන් හැසිරෙන මිනිසයන්ට රෙස්පෙක්ට් කරන්න. ඒ කියන්නේ ගරුත්වයක් දක්වන්නේ නැති පුද්ගලයන් තමයි මේවට පෙළඹෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඒ අයව කවුද කියලා අඳුරගෙන ඒ අයට අවශ්‍ය විදිහට අපි අපේ ඒගොල්ලන්ට දැනුවත් කරලා ඒ කට්ටිය හොඳ තත්ත්වයකට පත් කරන්න. මේ ක්‍රියාදාමයේ හරියට සිදු වෙනවා නම් ගමක් හොඳ ගමක් හැටියට අපිට පත් කරන්න. ඒකට මහජනගේ සහයෝගයත් අවශ්‍යයි. මහජනගේ සහයෝගය අනිවාර්යයෙන්ම පොලිසියට අවශ්‍යයි. ඒ නිසා පැමිණිල්ලක් ලියා ගන්න නැත්නම් එහෙම එකට විතරක් නෙවෙයි පොලිසියට ඔබට එන්න පුළුවන්. දොර ඇරලා තියෙන මම හිතන ඕන වෙලාවක ඒ සඳහාත් යම් මහජන සම්බන්ධතා හදා ගැනීම හරි වටිනවා. අපි උපුල් ගුණවර්ධන මහත්මයා දැන් මට මේ යටින් සහාය වගේම උඩින් සහායත් අවශ්‍යයි නේද? දැන් ඔය වගේ ක්‍රියාන්විතයක් කරපුවාම සමහරලාට ඔබට යාපනයට වගේ දඬුවම් මාරුවක් ලබා දෙන්න පුළුවන්. ඓතිහාසිකව ලංකාවේ වගේ තත්ත්වයක් විඳලා තියෙන මිනිස්සු. හැබැයි ඔබට සුරක්ෂිතභාවය ඔබ ගැටෙන්නේ නරක සමාජයක් එක්ක. ඔබ මේ සිල්වතුන් එක්ක ගනුදෙනු කරනවා නෙවෙයි. ඔබ ගැටෙන්නේ අපරාධකරුවන් එක්ක. එතකොට ඔබට අවශ්‍ය අනිකුත් සහාය මොනවද ඔබලාට අවශ්‍ය? මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඔක්කොටම පොදුයි. දැන් අපි මේ කතා කළාට ඔබතුමන්ලා එකක් තමයි ශ්‍රී ලංකා පොලිසියට අපි එක්තරා දුරට ගත්තොත් එහෙම වෙන සංසන්දනය කරපුවාම ලොකු ඉවක් තියෙනවා කියලා නිකන් පොඩි කතාවක් තියෙනවා. මොකද කොහෙටවත් නැති ඉවක් තියෙනවා. එහෙම සමහර අපරාධ මැඩලීමේ සහ විශේෂයෙන් පරේක්ෂණවලදී ඉව තියෙනවා. දෙවෙනි එක මේ අය සඳහා ඇත්තටම ප්‍රමාණවත් මේ ඔබතුමාලා ගැන බලන එක. කවුරුන් හොය ජමා ජනතාව සමස්තය ගත්තොත් එහෙම ඒ ආරක්ෂාව මොකද බිරිඳ දරුවන් සහ මගේ සියල්ල අවධානය මේ හෙලා මේ වැඩ කරන්නේ. මොකක්ද ලැබෙන්න ඕනේ අනිත් අයගෙන් ලැබෙන්න ඕන සහාය ජනතාවගෙන් මේ සහාය ලැබෙන්න ඕන වගේ සෙසු පාර්ශ්වයක සෙසු ආයතන වලින් මොකක්ද අපේක්ෂා කරන්නේ? ඔබතුමාලගේ ආරක්ෂාව සෞඛ්‍ය දැන් අනිත් මේ වැඩ කරනවා කිව්වම මේ තරම් අපි දැකලා නැහැ පාරේ හිටගෙන ඉන්න කණ්ඩායමක්. ඒ නිසා අපිට මේ ගැන ටිකක් කමන්නේ ඒ අපි හැමෝම මිනිස්සුයෝ නිසා මේ කතාව කිව්වට. ඔව් ගමගේ මහත්තයා ඔබතුමා කිව්වා වගේ අපිට වැස්සා වුව හැමදේම පොදුයි. මොකද මහජනතාවට වහින වෙලාවක අයිනට වෙලා ඉන්න පුළුවන් කුඩයක් යටට වෙලා ඉන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් රතවහන් රාජකාරියේ යෙදෙන නිලධාරියෙක් වුණාම රතවහන් හතුරුමින් ඉද්දි අධික වැස්සක් ආවත් ඒ නිලධාරියට එතනින් ඉවත් වෙලා යන්න බෑ. එයා එතන තියෙන රතවහන තදබදය එහෙමත් නැත්නම් මහජනතාවට අවශ්‍ය සේවය සපයන්න ඕනේ. ඒ වගේම අපරාධ විසඳීමේදීත් අපිට අපරාධයක් විසඳලා අපි බලාපොරොත්තු වෙන දේ තමයි සැකකාරයෙක් අත්අඩංගුවට අරගෙන ඔහුට නීතිය ක්‍රියාත්මක කරලා ඔහු වරදකරුවෙක් කරන තැනට අපි එන්න ඕනේ. ඒ කරනකොට ඇත්තටම ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපිට විතරක් ඒක කරන්න අපහසුයි. මොකද මහජන සහභාගීත්වයත් මහජන සහයෝගීතාවයත් ඒකට ගොඩාක් අවශ්‍යයි. මොකද ගොඩාක් වෙලාවට අපරාධයක් විසඳලා අපි ඒක බැලුමට මේක අපරාධයක් හැටියට පෙන්නලා අපි අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් සාක්ෂි විභාගයෙන් පස්සේ තමයි එම සැකකරු වරදකරුවෙක් වඩ පත් වෙන්නේ. ඒදී
මහජනතාවට හැටියට ගොඩාක් වෙලාවට ඒ මහජනතාවගෙන් ලැබෙන දායකත්වය ඉතාමත් වැදගත් සාක්ෂියක් හැටියට. සමහර වෙලාවට අපි දකින අත්දැකීම් හැටියට අපිට තියෙන දෙයක් තමයි තමන්ට වරදක් වුණොත් තමන්ට යම් කිසි අපරාධයක් වුණොත් එහිදී මහජනතාව ක්‍රියා කරන ආකාරයට සමහර ඇතැම් අවස්ථාවලදී සෙසු පුද්ගලයෙකුට වුණාම ඒකෙදි පෙනී නැති දාතියක් තියෙනවා. ඒකදී වෙන්නේ මම හිතන්නේ සමහර වෙලාවට අධිකරණ වල මේ රස්තියාදු වෙන්න වෙනවා. ඒකයි සමහර විට තමන්ට තියෙන බය ගතිය හින්දාත් වෙන්න පුළුවන්. අපි ගොඩාක් වෙලාවට අපරාධ විසඳන්න මෑත කාලේදී අපි යොදා ගන්නවා ගොඩාක් වෙලාවට CCTV දර්ශන වගේ දේවල්. ඒදී ගොඩාක් පිරිස් අපිට අපි ගිහිලා ඒ කට්ටියකින් උදව් ඉල්ලපුවම අපිට කියන දෙයක් තමයි මේ CCTV දර්ශන මේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වුන්නේ නැහැ වගේ දේවල්. ඒකට මම හිතන්නේ හේතුව තමයි අධිකරණ වල රස්තියාදු වෙන්න අවස්ථාවක් වෙයි කියන බයට. දැන් ඇත්තටම ශ්‍රී ලංකා පොලිසිය හැටියට පොලිස්පතිතුමාගේ ඉඳලම අපි ඒ වගේ පාර්තව අපි සාක්ෂිකාරයෝ හැටියට අධිකරණ වලට කැඳවීමක් සිදු කරන්නේ නැහැ. ඒ කට්ටියන් දිවුරුම් ප්‍රකාශ අරගෙන අවශ්‍ය සහාය විතරක් ලබා ගන්නවා. කොයි වෙලාවකවත් දැන් අපි ඒ කට්ටියව මහජනතාව හැටියට ඒ කට්ටිය සාක්ෂිකාරයෝ හැටියට අධිකරණ වල පෙනී ඉන්න අවස්ථාවක් ලබා දීලා නැහැ. ඒ හින්දා මහජනතාවට බියක් සැකයක් නැතුව ඔවුන්ගේ රහස්‍යභාවය අපි හැම වෙලාවෙම ආරක්ෂා කරමින් අවශ්‍ය සහාය ලබා දීමේ හැකියාවක් දැන් තියෙනවා. ඒකින්ද මහජනතාවට මේ සම්බන්ධව බියවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් යම් සමාජයක ආරක්ෂිත සමාජයක් කරන්න නම් අපරාධ වලින් තුරන් වෙච්ච සමාජයක් කරන්න නම් පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය වගේම අනිකුත් ආයතන ඒ වගේම පොලිසියත් එක්ක බැඳලා ඉන්න අනිකුත් ආයතන ඒ වගේම මහජනතාවටත් විශාල කාර්යභාරයක් ඉටු කරන්න වෙලා තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි මේ අවස්ථාවේ. සෑම පාර්ශවයක්ම කිසියම් ආකාරයක සීරුවට ඇවිල්ලා මේ දිහා බලන්න ඕනේ. දැන් ඒ රැකවරණය මෙතුමගෙන් අවසාන වශයෙන් විමසන්නට කැමතියි. තව ඊට මෙහා තව පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් මා කිව්වේ දැන් යම් ආකාරයක මේ සියලු පොලිස් නිලධාරීන්ද මිනිස්සුයෝ දැන් මේ අවදානම සම්බන්ධව ලොකු අවදානම් කලාපයක ඉන්නවා මේ අපරාධ මැඩලීම සහ මේ කාර්යයේදී ගැටෙන්නේ අපරාධකරුවන් එක්ක විශේෂයෙන්ම. ඒතකොට සිවිල් සමාජය සමග හොඳ හිත හදාගනිමින් ඒ අය සමග යම් යම් ක්‍රියාකාරකම් බිමේ කළොත් අපරාධ අඩු වෙනවා මැඩලෙනවා. දැන් මේ ක්‍රමවේදයෙන් පරස්පර විරෝධී. ඒතකොට දැන් මෙතනදී ඔහුගේ රැකවරණය ආරක්ෂාව සහ මේ දේවල් සම්බන්ධව මොකක්ද දැන් තියෙන තත්ත්වය එහෙම ගැටලුවක් නැද්ද? ඉස්සරහට අපිට මොනවද වෙන්න ඕනේ? මුළු රටෙම සමස්ත ජනතාවගෙන්ම මුල් පුරවැසියාගේ ඉඳලා ජනාධිපතිවරයාගේ ඉඳලා ඇමති මණ්ඩලයේ ඉඳලා මේ සහයෝගය දෙන්න අවශ්‍ය නැද්ද? දැන් මොකද අමාත්‍යාංශ බෙදාගෙන එහෙම ඉන්නේ. දැන් අපි බෙදා වෙන් කරපු ආයතන පද්ධතියක් ඇතුලේ රටක් නෙමෙයි තියෙන්නේ. ඉස්සරහට ඔබතුමා මොකද්ද හිතන්නේ මේ සම්බන්ධව සාර්ථකව ඉස්සරහට යන්න? අත් වශයෙන්ම පොලිස් නිලධාරියා හැමතිස්සෙම සිදු කරන්නේ අභියෝගාත්මක ඒ වගේම යම් තාක් දුරට අනාරක්ෂිත රාජකාරියක් වෙන්න පුළුවන් එවැනි අවස්ථා අපි අතීතයේදී දැකලා තියෙනවා. තමුන් රාජකාරිය ඉෂ්ට කිරීමට යාමේදී නොයෙකුත් සතුරන්ගේ එහෙම නැත්නම් අපරාධකරුවන්ගේ ප්‍රහාර වලට ලක් වෙලා ජීවිතක්ෂයට පත්වෙච්ච පොලිස් නිලධාරීන් සෑහෙන සංඛ්‍යාවක් සිටිනවා. ඒකට අපි යම්කිසි රාජකාරියකට නිලධාරියෙක් හෝ කණ්ඩායමක් පිටත් කරන්න ඉස්සෙල්ලා නිසි උපදෙස් ලබා දීලා ඒ අදාළ ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව පිටත් කරනවා. එහෙම වුණත් අද වර්තමානයේ තියෙන සමාජයේ තියෙන තත්ත්වය අනුව අපි දන්නවා ඔබ දන්නවා පැහැදිලිවම සමාජයේත් යම්කිසි කණ්ඩායම් අතර අවියාවුදු සැරිසරීමක් වෙනවා. එතකොට අපිට මේ තත්ත්වයෙන් මිදෙන්න අපි සමාජයේ මේ තියෙන තත්ත්වය වෙනස් කරලා මේ අවියාවුදු සංස්කෘතිය වෙනස් කරලා ඒ අවියාවුද ඔක්කොම නීතියේ රැහැන්ට ගෙනල්ලා ඒ සමාජ ශෝධනයක් ඇති කරන්න ඕනේ හැකි ඉක්මනින්. නැත්තම් මේ තත්ත්වය පොලිස් නිලධාරියට තර්ජනාත්මක වගේම සමාජයේ අනිකුත් සමාජිකයන්ට තර්ජනයක් වෙනවා මේ තත්ත්වය. අපි ඒකට උපරිමයෙන් කැපවෙනවා. නමුත් ඒ සඳහා අර පෙර කිව්වා වගේ සියලු දෙනාගේම සහාය අපිට අවශ්‍ය වෙනවා. ඒතර පොලිස් නිලධාරියගේ ආරක්ෂාව පොලිස් නිලධාරියා බලන්නේ ඉස්සෙල්ලා පොලිස් නිලධාරියා බලන්නේ මහජනතාවගේ ආරක්ෂාව. ඒතර මහජනතාවගේ ආරක්ෂාව බලනකොට මහජනතාවගේ දේපල රැකගන්න ගිහිල්ලා ජීවිතක්ෂයටපත් වෙන ඕනතරම් පොලිස් නිලධාරීන් ඉන්නවා. අපි ඒ ගැන හැබැයි අද එක නිලධාරියෙක් ජීවිතක්ෂයටපත් වුණත් හෙට තව නිලධාරීන් 10ක් ඉදිරිපත් වෙන මේ ජොබ් එකම කරන්න. ඒ රැකියාවම කරන්න. ඒක තමයි අපේ නිලධාරීන්ට ලබා දීලා තියෙන පුහුණුව ඒ ශක්තිය. ඒතර ඒක වගේ ආයතනයක් අපි. නමුත්
අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සමාජයේ ඉතාම සුළුතරයක් තමයි මේ වැරදි වැඩවල අපරාධවල නිරත වෙන්නේ ආයුධ අතදරන්නේ ඔවුන්ව හඳුනා ගැනීමට ඔවුන්ව සමාජයෙන් අයින් කරලා මේ සමාජයේ ශෝධනයට ලක් කරන්න අපිට උදව් කරන්න අපිට තොරතුරු දෙන්න. එතකොට ඒ කාර්යය අපි විසින් ඉදිරියේදී ඉෂ්ට කරනවා. වැරදිකරුවන් තරහ වුණාට කමක් නැහැ. වැරදිකරුවන් තරහ වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මොකද බහුතරයක් ජනතාව නීතිගරුක විනයගරුක හොඳ ජනතාවක් අපේ රටේ වාසය. අන්තිම මට මිනිත්තුවකින් කියන්න දැන් හෙට දවසට යෙදෙන පොලිස් දිනේ ඔබතුමාලගේ සූදානම් මොකද්ද අනාගත වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට යන්න? ඇත්ත වශයෙන්ම ගමේ මහත්මයා හෙට දවසේ අපේ ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් සහ අගමැතිතුමා ඇතුළු මැති ඇමතුරුන්ගේ සහභාගීත්වයෙන් හෙට හවස පොලිස් ක්‍රීඩාංගණයේදී ප්‍රධාන උත්සවය පැවැත්වෙනවා. එතකොට මේකෙදී හෙට දවසට සීමා නොකර පොලිස්පතිතුමා විසින් පොලිස් සතියක් නම් කරලා තියෙනවා 3 වෙනිදා සිට සැප්තැම්බර් 3 වෙනිදා සිට 10 වෙනිදා දක්වා. ඒ සතිය තුලම අපි නොයෙකුත් සමාජයට වැඩදායි ක්‍රියාකාරකම් වල සෑම පළාතකම අපි සංවිධානය කරලා තියෙනවා. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ. එතකොට මම සඳහන් කරන්න ඕනේ 1866 සැප්තැම්බර් 3 වෙනිදා GWR කැම්බල් මහත්මයාගේ පොලිස්පතිතුමාගේ පටන් වර්තමානයේ ඉන්න CD වික්‍රමරත්න පොලිස්පතිතුමා දක්වා මේ පොලිසිය විකාශනය අවුරුදු 156 කාලයේ මේ විකාශනය වෙද්දී අපි අභියෝග විශාල සංඛ්‍යාවකට මුහුණ දුන්න ආයතනයක්. ඔබ දන්නවා කොවිඩ් වාතාවරණය තුලදී පොලිසිය අපේ සාමාන්‍ය රාජකාරියත් සිදු කරමින් තමයි කොවිඩ් නිවාරණයට දායකත්වය ලබා දුන්නේ. ඒ කාලය තුල රාජකාරිය සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන් 50කට අධික සංඛ්‍යාවක් කොවිඩ් රෝගය හැදිලා මිය ගියා. ඒ වගේම තමයි පහුගිය අනිකුත් අවස්ථාවලදී පොලිසිය ක්‍රියා කරපු ආකාරය ඔබ දැක්ක ආසන්නතම අවස්ථාවලදී. එතකොට මේවෙන් අපි හැම එකෙම අපේ දුර්වලකම් තියෙනවා නම් අපි පාඩම් ඉගෙනගෙන අපි ඉදිරියට යනවා. විශේෂයෙන් පොලිස්පතිතුමා අපරාධ නිවාරණය සඳහා අපරාධකරුවන් ඇල්ලීම සඳහා අලුත් ක්‍රමවේදයකට ප්‍රවේශයක් ආරම්භ කරලා තියෙනවා. අපරාධ නිවාරණ ඒකක සෑම පොලිස් ස්ථානයකම අපරාධ අංශයේ ඉන්න නිලධාරීන් ඒකක කීපයකට වෙන් කළා අපරාධ නිවාරණ ඒකක අලුතෙන් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි තාක්ෂණයේ පැත්තටත් දිනෙන් දිනම ඉස්සරහට යනවා. තාක්ෂණේ අපිට අවශ්‍යයි. තාක්ෂණය භාවිතා කරන්න ඕනේ. තාක්ෂණය භාවිතා කරේ නැත්නම් අපි පස්සට යනවා. අපි මූණු හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් අපේ අපරාධ වාර්තා කොට්ටාශයේ යටතේ ඒ වගේම ස්වයංක්‍රීයව ඇඟිලි සලකුණු හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් මේවා අපි පාවිච්චි කරනවා. ඉදිරියේදී තවදුරටත් පාවිච්චි කරනවා. ඒ වගේම මහ ජනතාවට අවශ්‍ය ඒ සේවය සැලසීම සඳහා මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ දඩ මුදල් ගෙවීම මේ වගේ තාක්ෂණය අපි ඉස්සරහට භාවිතා කරලා පොලිසිය ඉදිරි ගමනක් යන්න මේ ඉදිරි වර්ෂවලදී අපි සූදානම් වෙනවා. මේක තමයි මම අපි බලාපොරොත්තු වෙනවා කිසිම තරහතිරමකින් තොරව හැමෝගෙම අත් දෙකට මාංචු කුට්ටම දාන්න ඔබතුමන්ලගේ අත්වලට ශක්තිය හම්බෙයි. ඒ පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාව ඒ කෂේරුකාව ලැබෙයි විශ්වාසය අපිට තියෙනවා. ඒත් එක්කම අපි මේ අවස්ථාවේදී යහපත් රටක් අපි අවිය නෙවෙයි මිනිසුන්ට සවියක් වෙන්න කියලා දෙන්නේ ජීවිතය ආදරය මෛත්‍රිය කරුණාව දයාව තමයි අපේ අවියායුධ බවට පත් වෙන්න ඕනේ. ශික්ෂණයේ විනය තමයි අපි ඒ තුලින් තමයි ඉස්සරහට යන්න ඕනේ. අපි ටිකක් බලමු විනයගරුක සමාජයක ඒ තියෙන මිනිස්යන්ගේ තියෙන සුන්දරත්වය කොයිතරම් අපූර්වේද. අපිට දවසින් දවස ප්‍රාර්ථනා කරන්නේ පොලිසිය නෙවෙයි. ඇත්තටම කිව්වොත් එහෙම මේ දවසින් දවස ප්‍රාර්ථනා කරන්නේ අපි පොලිසියක් නැති රටක් ප්‍රාර්ථනා කරන්න. කියන්නේ එහෙම නැතුව මිනිස්සුන්ට දේවල් බෙදා හදා ගන්න පුළුවන් රටක් ප්‍රාර්ථනා කරන නිසා යහපත් රටක හීනේ අපි අතහරින්නේ නැහැ. අපි සුබපතන ඔබතුමාලට පොලිස් දිනය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි විශේෂ ස්තුතියක් කරන්න කැමති පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයා මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න සාර්ථකව සම්බන්ධීකරණය ස්තුතිය ඔබතුමාට දුරකථනයෙන් සම්බන්ධ වුණා. ඒත් එක්කම අපි ස්තුතිවන්ත වෙනවා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහත්මයා. ස්තුති සාරවත් හරවත් සංවාදයකට අපිට සහභාගීත්වය ලබා දුන්නාට. ඒත් එක්කම ගම්පොළ කොට්ටාශ භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහත්මයා ස්තුති අපි සුබපතන ඔබතුමාලාට. ඒත් එක්කම මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධන මහත්මයා ස්තුති අපේ ඇසෙන පේන මානනික කලාපයක කෙනෙක්. හිතතුනි අපි රටේ නීති හා සාමය ස්ථාපිත කිරීමේ අභියෝගයේ ජය ගැනීම පිළිබඳව අද නිනාද කතා බහ ඇති කරගත්තේ. ඉතින් අපි අදට සමුගන්න සූදානම් ඔබට යහපත් රටක හෙට දවස වෙනුවෙන් මොන පාට නිල ඇඳුමක් ඇඳලා හිටියත්
ඒ හැමෝගේ ඇතුලේ ඉන්නේ දයාබර තාත්තලා, එහෙම නැත්නම් අම්මලා, දයාබර මිනිස්සු. ඒ මිනිස්සුත් එක්ක මේ රට හදන්න දායක වෙමුයි. රටේ යහපත් ප්‍රතිපත්ති ස්ථාපිත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ ඔබෙන් සමගන්නවා. ඔබට ජයග්‍රහයට දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා එන්නම්. සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.